ක්ලාස් එක අද පටන් ගන්න පුළුවන්. ඒ වගේම අද ඔයගොල්ලන්ට දාලා ඇති ටියුට් වල තියෙනවා ටියුට් එකේ තියෙනවා මේ ප්‍රශ්න ඊට ඉස්සෙල්ලා ගිය සැරේ අපිට තියෙනවා ටියුට් එකකින් ඉතින් මම ටියුට් එක හොයනවා තාම මේකේදී අපිට අවසානයේදී මේක අපි කතා කරන්න ඕන විස්තරාත්මකව මේක හරි දැන් එතකොට ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා කියලා මම හිතනවා ප්‍රමාණාත්මක ලිහිල්කරණය අසම්මත එහෙම නැත්නම් සාම්ප්‍රදායික නොවන මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඒකේ මොනවා හරි ගැටලු තියෙනවද කාට හරි මේ දක්වා එහෙම නැත්නම් අපිට පුළුවන් දියුණු වෙමින් පවතින නැත්නම් නැගී එන ආර්ථිකයන් වෙත මේ අසම්මත මුදල් ප්‍රතිපත්තියනුණු බලපෑම පිළිබඳව බලන්න. මම මේකට හැඳින්වීමක් විදිහට ඉස්සලා කියනවා දැන් අපි 2007 ලෝක මූල්‍ය ලෝක මූල්‍ය අර්බුදය එක ගැන කතා කරන අපි ඇත්තටම මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය ගැන කතා කරනකොට අසම්මත මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කතා කරනකොට මම කිව්වා මේක ඉස්සෙල්ලම ආරම්භ වුණේ 2001 දී ජපානයේ තුල කියලා. ජපානයේදී. නමුත් අපි මේක පහසු වෙන්නේ 2008 ලෝක මූල්‍ය අර්බුදය තුල ඇමරිකාව අනුගමනය කරපු ප්‍රතිපත්තිය මොකක්ද කියලා කිව්වොත් මට තප්පරයක් දෙන්න එක හදිස්සි මම ක්ලාස් එකේ ඉන්නේ මේ මම 10න් පස්සේ ගන්න මේ 10ටම ඉවර වෙන්නේ ඉංග්‍රීසියෙන් 10ට ගමු මම මේ ක්ලාස් එකේ ඉන්නේ එතකොට 2007 ලෝක මූල්‍ය අර්බුදය තුල ඇමරිකාවේ පවතින තත්ත්වය මොකක්ද මම ඔයගොල්ලන්ට කිව්වා පොලි අනුපාතික 0.0 දක්වා අඩු වුණා මේ ෆෙඩ් රේට් එක ඊළඟට උද්දමනය වෙනුවට අවදමනයක් තිබුණේ ආර්ථිකය තුල පැවතුනේ එතකොට මෙතනදී මේකට විසඳුමක් විදිහට තමයි අවශ්‍ය වුණා මොකද්ද ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය. එතකොට පොලි අනුපාතික තවදුරටත් අඩු කරන්න බෑ. short term නේ ඉන්ස්ට්‍රුමන්ට්ස් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කෙටි කාලීන සුරකුම් පත්‍ර ඔක්කොම විකුණලා තිබුණේ ඒවා ගන්න බෑ. මහ බැංකුවට ඒවා සල්ලි වලට අරගෙන මුදල් දෙන්න බෑ වෙළඳපොළට. එහෙනම් මේ වගේ තත්ත්වයක් යටතේ තමයි අපි quantitative easing කියලා නැත්නම් ප්‍රමාණාත්මක ලිහිල්කරණය කියලා ක්‍රියාත්මක කරා කියලා කිව්වා. ඒකෙදි මොකද්ද කරේ? මහ බැංකුවේ ශේෂ පත්‍රය පුළුල් කරගනිමින් හරි මේ මුදල් වැඩි කෙරුවා ආර්ථිකයට. වෙනත් ආකාරකින් කිව්වොත් බැංකු වලින් දිගු කාලීන සුරකුම් පත්‍ර මිලට අරගෙන දිගු කාලීන ආර්ථිකයට මුදල් දුන්නා. දැන් ආර්ථිකය තුල මොකද්ද වෙන්න ඕනේ? ආර්ථිකය තුලට මුදල්
දීලා තියෙනවා මහ බැංකුව තුලින් කොහොමද අසම්මත මුදල් ප්‍රතිපත්තිය ඔස්සේ දිගු කාලීන සුරැකුම් පත්‍ර මිලට ගැනීම තුලින්. අනිත් පැත්තෙන් පොලි අනුපාතික ෆෙඩ් රේට් එක 0යි කියලා කියන්නේ මොකද්ද? ඇමරිකානු සංචිත බැංකුවේ වාණිජ්‍ය බැංකුව විසින් මුදල් ගෙනල්ලා තැන්පත් කෙරුවොත් පොලි ගෙවන්නේ නැහැ කියන එක. එහෙනම් ඒකෙන් දෙන පණිවිඩය මොකද්ද? එහෙම තියෙන ඒ මුදල් ගිහිල්ලා වෙළඳපළට ණය දෙන්න කියන පණිවිඩය. එහෙනම් බැංකු වෙතින් ණය ගලා යාමට සැලැස්සුවා ආර්ථිකය වෙත ඒ වගේම බැංකු වලට අර මුදල් ලබා දුන්නා දිගු කාලීන සුරැකුම් පත්‍ර මිලට ගැනීම තුලින් සංචිත බැංකුව. හරි. එතකොට දැන් නමුත් තිබුණු තත්ත්වය මොකද්ද? ආර්ථිකය තුල මූලික වශයෙන් තිබුණේ අවදමනකාරී තත්ත්වයක්. අවදමනකාරී තත්ත්වයක් කියලා කියන්නේ මොකද්ද? අද තිබුණට වඩා හෙට භාණ්ඩවල මිල ගණන් අඩුයි. එහෙම භාණ්ඩවල මිල ගණන් අඩු වුණොත් ඒකෙන් දෙන පණිවිඩය මොකද්ද? ආයෝජකයින්ගේ ලාභ අඩු වෙනවා. කවුරුවත් කැමති නැහැ අද රුපියල් 100ට විකුණපු භාණ්ඩේ හෙට 75ට විකුණන්න. එහෙනම් මොකද තත්ත්වය? අවදමනකාරී තත්ත්වයක් හමුවේ මේ බැංකු වලින් මේ මුදල් දෙනවා කියලා කිව්වට ණය විදිහට ගලා යන්න ඉඩ සලස්සලා කියලා කිව්වට මොකද්ද තත්ත්වය? කවුරුවත් ණය ගන්න කැමති නැහැ. ව්‍යාපාරිකයෝ ණය අරගෙන තමන්ගේ ව්‍යාපාර පුරුල් කරන්න අලුත් ව්‍යාපාර පටන් ගන්න කැමති නැහැ. හේතුව ආර්ථික ක්‍රියාකාරීත්වය ඉතා අඩුයි. එහෙනම් මොකද තත්ත්වය? දැන් බැංකුවල මුදල් තියෙනවා. ඒ මුදල් රැස් වෙලා තියෙනවා. ගන්න කෙනෙක් නැහැ. හරි? එතකොට අපිට දැන් මේ වගේ තත්ත්වයක් යටතේ එහෙනම් මේ මුදල් වලට මොකද්ද මේකට කියනවා අපි liquidity trap එහෙම නැත්නම් ද්‍රවශීලතා උගුල කියලා. පොලි අනුපාතික අඩුයි, ණය ගලා යෑමට සලස්සලා තියෙනවා. නමුත් කවුරුත් ණය ගන්න නැහැ. ඒක නිසා බැංකුවල අර මුදල් ගොඩක් තියෙනවා. ලික්විඩිටි එක වැඩි. ඒක නිසා කියනවා මොකද්ද? ද්‍රවශීලතා උගුල නැත්නම් අපි කිව්වා liquidity trap කියලා. හරි. එතකොට මේ විදිහ liquidity trap. හරි ඒ වචනේ මම ලියන්නම්. liquidity trap. ද්‍රවශීලතා උගුල කියලා අපි කියනවා. එතකොට මෙහෙම තත්ත්වයක් යටතේදී රටේ මුදල් තියනවා බැංකුවල ගන්නෙ නැහැ. එහෙනම් මේ මුදල් මම මේකට මේ ප්‍රවේශයක් විදිහට කිව්වේ. එහෙනම් මේ ස්ලයිඩ් එකේ තියෙනවා උඩම දියුණු වෙමින් පවතින නැගී එන ආර්ථිකයන් වෙත අසම්මත මුදල් ප්‍රතිපත්තියෙන් වූ බලපෑම කියලා. එහෙනම් මොකද්ද මේ බලපෑම වෙන්නේ? මේ රටවල් වල තියෙන මුදල් කියන්නේ අර දියුණු රටවල් වල ඇමරිකාව වගේ රටවල් වල තියෙන මුදල් ගලාගෙන එනවා කොහාටද? මේ දියුණු වෙමින් පවතින රටවල් වල නැගී එන ආර්ථිකයන් මැලේසියාවට, තායිලන්තෙට, චීනෙට නේ ඒ වගේ නැගී එන ආර්ථිකයන් වෙත මේ මුදල් ගලාගෙන. ඕගොල්ලන්ට මතක ඇති දැන් සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොළ තත්ත්වය විග්‍රහ කරනකොට අපි කියනවා 2010 ඉඳන් 2014 අග වෙනකම්ම අපිට තිබුණේ පිට රටවල් වලින් ඉන්ෆ්ලෝස් කියලා. රට මුදල් ආවා. ඒකට හේතුව මොකක්ද? අර රටවල් වල තිබුණු අර අධි ද්‍රවශීලතාව තමයි මේ රටවල් වල ආයෝජනය. ඒව හැබැයි එන්නේ නැගී එන ආර්ථිකයන්ට දියුණු වෙමින් පවතින රටවල් වලට මොනවා විදිහටද? උණු මුදල් විදිහට. උණු මුදල්. ඒකට කියනවා hot money කියලා. උණු මුදල් නැත්නම් hot
hot money උණු මුදල් hot money කියලා කියනවා. ඒ විදිහට තමයි මේ මුදල් ගලාගෙන ආවේ කොහාටද මේ දියුණු වෙමින් පැවතීම රටවල් වලට. ඒක එනකොට හොඳ උණු මුදල් විදිහට මුද එනවා. ඇවිල්ලා කෙටි කාලීන සුරැකුම් පත්‍රවල කොටස් වෙළඳපොලේ ආයෝජනය. එතකොට එහෙම එනකොට මොකද්ද ශනිකව වෙනව ඇත්තේ? බලන්න කවුරු හරි කියන්නේ දැන් මමමනේ කතා කරන්නේ. එතකොට ශනිකව වෙන දේ මොකද්ද? මෙහෙම මුදල් එනකොට බලන්න කවුරු හරි කියන්නේ. කවුරු හරි කියන්නේ දියුණු වෙමින් පවතින රටවල් වලට hot money විදිහට උණු මුදල් විදිහට මුදල් ගලාගෙන එනකොට මොකද්ද වෙන්නේ ඉස්සල්ලා? කවුරු හරි කියන්නේ උත්තරයක්? කාට හරි කියන්න. මොකද්ද? මුදල් සැපීම වැඩි වෙනවා. අපිට විදේශීය මුදල් ගලාගෙන එන්නේ. ඒකට විදේශීය මුදල් සැපයීම තමයි වැඩි වෙන්නේ. ඩොලර් ගලාගෙන එනවා. එහෙම එනකොට මොකද්ද වෙන්නේ? විනිමය අනුපාතිකය විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වෙනවා. විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වෙනවා. ඊට පස්සේ හොඳයි විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වෙනවා. අපේ බැංකු වල තියෙන ද්‍රව්‍යශීලතාව වැඩි වෙනවා. ඒ විදිහට වෙනවා. දැන් ඊට පස්සේ මොකද්ද උනේ? දැන් 2009 ඉඳන් එහෙම ක්‍රියාත්මක වෙලා 2015 මැද වගේ වෙනකොට මොකද්ද උනේ? ඇමරිකාවේ පොලි අනුපාතිකය 0.25කින් වැඩි කෙරුවා. 0.25කින් වැඩි කෙරුවා. අන්න බිඳුව තිබුණු එක 0.25කින් වැඩි වුණා. ඒක අනිත් පොලි අනුපාතිකත් වැඩි වෙනවා. නෑ එතකොට මොකද්ද වෙන්නේ? අර නැගී එන ආර්ථිකයන් වලට දියුණු වෙමින් පවතින රටවල් වලට ගලාගෙන ආපු මුදල් මේ උණු මුදල්නේ ටග්ගාල කෙටි කාලීනව ඒවා ආපහු ගලාගෙන යනවා කොහාටද? ඇමරිකාව ඇතුළු දියුණු රටවල් වලට. ඇයි? ආයෝජකයෝ කැමති safe haven currencies කියන USD, yen, euro, Swiss franc, Australian dollar ඔය වගේ තියෙන safe haven currencies කියන ඒවල ආයෝජනය. එහෙනම් මේ මුදල් නැවතත් ආපහු අර රටවල් වලට යනවා. එතකොට මොකද්ද වෙන්නේ? විනිමය අනුපාතිකය අවප්‍රමාණය. එනකොට අධි ප්‍රමාණය යනකොට අවප්‍රමාණය. ඒ අවප්‍රමාණය කියන්නේ කුඩා ප්‍රමාණයන්ගෙන් නෙමෙයි විශාල ප්‍රමාණයන්ගෙන් මේ මුදල් මේ රටෙන් පිට වෙනවා. එහෙනම් එතකොට ඉතා විශාල විදිහට මුදල් ආපහු පහළට යනවා. කියන්නේ විනිමය අනුපාතිකය යටට යනවා. එහෙනම් කියන්නේ මෙතනදී මම කිව්වේ අවප්‍රමාණය. එහෙනම් විනිමය අනුපාතිකය ඉහළ යනවා. හරි අවප්‍රමාණය. විනිමය අනුපාතිකය අවප්‍රමාණය. මොකද හේතුව විදේශීය මුදල් සැපයුම වෙනුවට දැන් ඉල්ලුමක් ඇති වෙනවා. දැන් අපි දැන් මෙහෙම හිතන්න අපේ රටට එන්නේ මේ විදේශ විනිමය ඩොලර් වලට නම් වලින් නම් එන්නේ. එයාලා ඩොලර් වලින්ම ආයෝජනය කරන්න පුළුවන්ද? ඩොලර් වලින් කොටස් වෙළඳපොලේ මුදල් ගන්න මේ කොටස් ගන්න පුළුවන්ද? බෑ. ඒ වෙනුවට බැංකුවකට එන්නේ. ඒ බැංකුවෙන් තමයි ඒක රුපියල් වලට කන්වර්ට් වෙන්නේ මුලින්. එහෙනම් ඩොලර් දීලා රුපියල් ගන්නවා. ඊට පස්සේ ආපහු යනකොට මොකද්ද වෙන්නේ? එයාලා අර රුපියල් ප්‍රමාණය දීලා ඩොලර් ඉල්ලනවා. ඉස්සෙල්ලා ඩොලර් දුන්න බැංකුව වලට. දැන් ඩොලර් ඉල්ලනවා විදේශික. එහෙනම් එතකොට වෙන්නේ විදේශ විනිමය සඳහා ඉල්ලුම ඉහළ යනවා. ඉල්ලුම ඉහළ ගියොත් මිල ඉහළ යනවා. මිල ඉහළ යනවා කියන්නේ විනිමය අනුපාතිකය උඩට යනවා. එතකොට අපේ විනිමය අවප්‍රමාණයක් වෙනවා කියලා අපිට කියන්න. එහෙනම් මේ කෙටි කාලීනව විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වෙනවා අවප්‍රමාණය වෙනවා. අන්න ඒකයි මෙතනදී අදහස් කරන්නේ. දැන් අපිට ටියුට් එකට ගියොත්
ටියුට් එකට ගියොත් දැන් මේකේ කියලා දැන් ඒ ටික අපිට මතක නම් දැන් මේ ටික අපිට කියවන්න පුළුවන්. කොහොමද? උණු මුදල් ප්‍රවාහයන් ලෙස කෙටි කාලීනව ඇතිවන මුදල් ප්‍රවාහ තුලින් විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය වී. අන්න අපි කිව්වා අර විදිහට මුදල් දෙනකොට මේවා කෙටි කාලීන මුදල් විදිහට එන්නේ. ඒ වගේම හොට් මනි විදිහට උණු මුදල් විදිහට. එහෙනම් මේ විදිහට අධි ප්‍රමාණය වෙනවා. දියුණු රටවල් යත කියලා තියෙන මෙතන යථා කියලා හදාගන්න අර මහා ප්‍රණතායන දාලා යථා තත්වයට පත්වීමත් සමග එම පැවති මුදල් එම රටවල් එම පැවති නෙමෙයි එතනට දාන්නේ එම පැමිණි මුදල් කියලා. පත්වීමත් සමග එම පැමිණි මුදල් එම රටවල් වෙත ඇදී යාම නිසා විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම හා බැංකුවල ද්‍රවශීලතා ගැටලු ඇති වේ. ඇයි බැංකුවල ද්‍රවශීලතා ගැටලු ඇති වෙන්නේ? අන්න අර විදිහට අර මං කිව්වේ ඩොලර් එනකොට යාලට ඩොලර් අරගෙන රුපියල් දෙනවා. ඒ ආයෝජනය කරනවා යනකොට රුපියල් අරගෙන ඩොලර් දෙනවා. එන ද්‍රවශීලතා ගැටලු ඇති වෙනවා. ඇතැම් නැගියන ආර්ථිකයන් සහිත රටවල් විසින් උණු මුදල් තුලින් පැමිණෙන කෙටි කාලී එතකොට දැන් මම ඒ ටික කිව්වේ නැහැ. දැන් මේ විදිහට දැන් මේ தত্ত্বය එච්චරම හොඳ தত্ত্বයක් නෙමෙයි. ඒ රටවල් වල කියන්නේ ඔය අපි කියන ඒෂියන් ක්‍රයිසිස් එක මේ ඉස්සර ඇති වෙලා තියෙන්නේ ඔය වගේ தত্ত্বයක්. එහෙනම් ඒ විදිහට අපිට මේ විදේශීය මුදල් එනකොට ක්ෂණිකව අධි ප්‍රමාණය වීමත් විදේශීය මුදල් රටෙන් පිට වෙනකොට ක්ෂණිකව අප්‍රමාණය වීමත් කියන එක හොඳ නැහැ. එහෙනම් ඇතැම් රටවල් මේකට මුහුණ දෙන්න මේ උණු මුදල් තුලින් ගලා එන සහ ගලා යන මුදල් ප්‍රවාහයන් නිසා ආර්ථිකය තුල ඇතිවන අස්ථාවරත්වයන් වළක්ව ගන්න යම් යම් පිළියම් යොදලා තියෙනවා. දැන් තායිලන්තයේ ඒ කාලේ කරපු දෙයක් තමයි මොකද මේ විශේෂ සංචිත ඇති කරා. එතකොට මේ විශේෂ සංචිත කියන්නේ මේ විදිහට මුදල් එනකොට දැන් අපි හිතමු බැංකුවලට X කියන බැංකුවට ආවා ඩොලර්. ඒක බැංකුවට තියාගන්න යම් ලිමිට් එකක් තියෙනවා. සීමාවක් තියෙනවා. අනිත් ඒවා එක්ක යා වෙළඳපොලේ විකුණන්න ඕන නැත්නම් මහ බැංකුව මිලට ගන්න ඕන. නැත්නම් එහෙම මහ බැංකුව මිලට ගත්තොත් මොකද්ද වෙන්නේ? නිල සංචිත වැඩි වෙනවා. නමුත් යනකොටත් මේ නිල සංචිත අඩු වෙනවා. ඒ විදිහට මේ නිල සංචිත වලට ඇති වෙන බලපෑම පාලනය කරන්න මොකක්ද කෙරුවේ? මේ විදිහට එන මුදල් මේ කෙටි කාලීනව එන මුදල් වලින් වෙනමම සංචිතයක් ගොඩනැගුවා. වෙනමම සංචිතයක් ගොඩනැගුවා. ඒ සංචිත විශේෂ සංචිතයක් ඇති කරලා යම් කිසි අවස්ථාවක ඒ මුදල් ඒ රටෙන් පිට වෙනවා නම් ඒකට යොදාගත්තේ අර සංචිතය. එහෙනම් අර නිල සංචිත වලට දැඩි බලපෑමක් ඇති නොවන විදිය. ඊළඟට ඒ අය යම් ඒ විදිහට අවුරුද්දකට වඩා අඩු කාලයකදී ඒ මුදල් ඒ රටෙන් පිට වෙනවා අයින් කර ගන්නවා නම් යම් අධිභාරයක් පැනවුවා. ඒ කියන්නේ මොකද්ද? යම් ප්‍රතිශතයක මුදල් ප්‍රමාණයක් තියාගත්තා. ඒක ගොඩක් අය විවේචනය කෙරුවා. නමුත් විවේචනය කෙරුවට ඒ විදිහට තියාගත්තා. එතකොට අර අවුරුද්දක්වත් මුදල් ආයෝජනය කරපු ඒවා ඒ රටේ රැඳෙන්නේ නැතුව ඒ රටෙන් පිටවීම කියන එක වළකින නිසා. එතකොට ඊළඟට අපි දාලා තියෙනවා හරි. ඒකෙම තමයි ඇතැම් නැගියන ආර්ථිකයන් සහිත රටවල් විසින් උණු මුදල් තුලින් පැමිණෙන කෙටි කාලීන මුදල් සඳහා විශේෂිත සංචිත ඇති කිරීම කියන එකෙන් අදහස් කරන්නේ ඒක. එහෙනම් මේ සංචිත ඇති කරන්නේ මොකටද? අර විදිහට විදේශ විනිමය රටෙන් පිට වෙනකොට මේ විදිහේ සංචිතයක් තිබුණොත් ඒක මූල්‍යණය වෙන්නේ මේ විශේෂ සංචිත. හරි. ඊට පස්සේ කෙටි කාලීනව එම මුදල් රටෙන් පිටවන විට යම් අධිභාරයක් පැනවීම තුළින් ඒ කිරීමට අදාර්යමත් කිරීම අදාර කටයුතු කිරීමට අදාර්යමත් කිරීම
වැනි පියවරවල් අනුගමනය කරනවා. දැන් බලන්න මගෙන් දැන් අහන්න අපි විභාග ප්‍රශ්නයකට යන්න කලින් මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තියෙන ඔයගොල්ලන්ගේ ගැටලු මොනවද ගැටලු? බලන්න එක්කෙනා එකක් ගැනවත් අහන්න බලන්න. එක එක්කෙනා කවුරුත් කතා කරන්නේ බලන්න කවුරු හරි කියන්නේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ මොකක්ද? අසම්මත මුදල් ප්‍රතිපත්තිය යන කුමක්ද කියලා ඇහුවොත් බලන්න දෙන උත්තරේ මොකද්ද? මම මෙතන කියවනවා. ඔයගොල්ලෝ ඒවා ඔළුවට දාගන්න. ඒක චෙක් කරගන්න තමයි අපි ගිය සතියේ කරා මේ පාඩම. දැන් බලන්න කියන්නේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය යන කුමක්ද? කවුරු හරි කියන්නේ අපිට මේක බිල්ඩ් අප් කරගන්න පුළුවන්. දැන් කවුරු හරි නේද මිනිහෙක්ගේ මූණ කියන්නේ මොකක්ද කිව්වොත් අපිට කියන්න පුළුවන් මූණ මැද නායක් තියෙනවා, ඇස් දෙකක් තියෙනවා, කටක් තියෙනවා, කන් දෙකක් තියෙනවා. වගේ එක එක ඒ වයින් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේ බලන්න කියන්නේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ මොකක්ද? මොකද්ද? බලන්න එක්කෙනෙක් කියන්නේ මොකද්ද අසම්මත මුදල් ප්‍රතිපත්තිය? එක්කෙනෙක් හරි උත්සාහ කරන්න. දැන් මම ඉස්සෙල්ලා අහනකොට කාටවත් ගැටලු නැහැ කිව්වා. කියන්නේ ගැටලු ඉදිරිපත් කෙරුවේ නැහැ. ඒ කියන්නේ තේරෙලා තියෙනවා. එහෙනම් දැන් මම අහනවා අසම්මත මේක සමරි එකක් විදිහට මොකද්ද අසම්මත මුදල් ප්‍රතිපත්තිය කියන්නේ කියලා. බලන්න ඒකට උත්තරයක් කියන්න. ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වන තත්ත්වය. හරි. එතකොට ඒ කියන්නේ සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් හරි අපි අන්න එහෙම අපි ගම්මු කට්ටියකින් අදහස් ගන්න. සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නොහැකි අවස්ථාවක්. හොඳ උත්තරයක් ගම්මු. සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වය. තව කවුරු හරි කියන්නේ තව ඒ වගේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය Tamanට හිතෙන හැටි කොහොමද කියන්න ඕන කියලා බලන්න කියන්නේ තව කවුරු හරි තව කවුරු හරි කියන්නේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය ගැන ওই විදිහට හිතෙන දෙයක් ගොඩක් දුර්වලයිනේ. එහෙම වෙන්න බෑනේ. ඒකට මම මෙතන කියවනවා. ඒකට ඒක ඔයාලා ඔළුවට ගන්න නැති තත්ත්වයක් මට පේන්නේ.
ඉන්න බලන්න කියන්න මොකද්ද මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය ගැන තව කාට හරි හිතන එකක් කියන්න. කවුරුත් උත්සාහ කරන්නේ නැත්නම් මම මේක රිවිව් කරන එක නවත්තනවා. මොකද මම මෙතනදී ආපහු මම හිතන ඒවා කියලා හරියන්නේ නැහැ. මේක රිවිව් කරනවා කියන්නේ ඔයගොල්ලන්ගේ අදහස් අවශ්‍යයි. වැරදි අදහස් කිව්වොත් ඒවා නිවැරදි වෙන්න ඕන. ඒක නිසා මේ මම විනාඩි තව 3ක් කියනවා. බලන්න කවුරු හරි මොනවා හරි කියන්න නැත්නම් මම කෙලින්ම ප්‍රශ්න පත්‍ර වලට යනවා. මේක රිවිව් කරන්න යන්නේ. ක්ලාස් එක තිබුණා එක්කෙනෙක්ටවත් කටවහන් ඉන්න දෙන්නේ නැහැ. ක්ලාසස් වල කතා කරනවා. මොකද ඒකට මූණු පේනවා. එතන ඉන්නේ. දැන් මේ වගේ තත්ත්වයකදී මේ මොනවද? මමත් සල්ලි අරන් මෙතන උගන්වන්නේ. ඔයගොල්ලොත් එහෙම වෙන්නේ නැති සල්ලි ගෙවලා වෙන්නේ නැති. එතකොට එහෙම තත්ත්වයක් යටතේ මේකේ යම් ප්‍රතිඵලයක් ඔයගොල්ලෝ ගන්න ඕන. මේ කියන ඒවායි. ඉතින් ඒක අරගන්න නම් දැන් මම දවස් අද දෙවෙනි දවසේ ගත්තාම අසම්මත මුදල් ප්‍රතිපත්තිය ගැන කතා කරා. නම් එක්කෙනෙක්ගෙන් විතරයි මට ආවේ උත්තරය සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් කියලා. වෙන අයටත් හිතෙන ඒ වගේ ඒවා බලන්න කියන්නේ. සර් මේ ඔව් මහා බැංකුව මේ කෙටි කාලීන සුරකුම්පත් නැවත මිලදී ගත්තත් ඔව් වෙළඳපොළට අවශ්‍ය මුදල් සැපයීමට ලබා දීමට නොහැකි හොඳයි. ඔයතර හොඳයි උත්සාහ. අන්න එතන මම නිවැරදි කරන්න තියෙනවා. එතකොට මම කිව්වා අපි සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යටතේ අපි ක්‍රියාත්මක කරන්නේ දැන් මෙතනට අවශ්‍ය වෙන්නේ මූල්‍ය ආයතන බිඳ වැටෙනකොට ද්‍රවශීලතාව නැතුව අවශ්‍ය වුණේ මොකද්ද? ද්‍රවශීලතාව බැංකුවල වැඩි කරන්න. එහෙනම් ඒ ද්‍රවශීලතාව වැඩි කරනවා කියන්නේ අපි මොකද්ද ක්‍රියාත්මක කරන්නේ? ලිහිල් මුදල් ප්‍රතිපත්තිය. ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් මේ ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් ඇත්තේ අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? පොලි අනුපාතික අඩු කිරීම. පොලි අනුපාතික අඩු කරන්න තව දුරටත් බැහැ. හේතුව පොලි අනුපාතික 0.0 වෙලා ඍණ වෙලා. ඒක නිසා ඔන්න අපිට සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බෑ. අර මේ තියෙන ප්‍රකාශය. දෙක. දැන් ඔයා කියපු උත්තරේ විදිහට අපි ගත්තොත් මහ බැංකුවට දෙවෙනි විකල්පය තමයි මොකද්ද? මහ බැංකුව බැංකු වලින් ඒ කියන්නේ මූල්‍ය ආයතන වලින් කෙටි කාලීන සුරැකුම් පත්‍ර මිලට ගන්න. ඒ කියන්නේ සුරැකුම් පත්‍ර ටික මහ බැංකුවට එනවා. මහ බැංකුවෙන් සංචිත මුදල් වෙළඳපොළට යනවා. එහෙනම් බැංකු වලට යනවා. එහෙනම් එතනදී අදහස් කරේ මොකද්ද? කෙටි කාලීන සුරැකුම් පත්‍ර මිලට අරගෙන මුදල් දෙන්න. නමුත් බැංකු වෙත තිබුණාද මේ කෙටි කාලීන සුරැකුම් පත්‍ර? නැහැ. ඔක්කොම විකුණලා ඉවරයි. බැංකු වලට විකුණලා මොකද යාළගේ තිබුණු කෙටි කාලීන සුරැකුම් පත්‍ර ඔක්කොම විකුණලා මුදල් කරගෙන තිබුණා. එහෙනම් තව දුරටත් මහ බැංකුවට මිලට ගන්න කෙටි කාලීන සුරැකුම් පත්‍ර වෙළඳපොලේ ඒ කියන්නේ බැංකු වල නැහැ. හරි? එහෙනම් ඒ වෙනුවට මොකද්ද කරන්න කෙරුවේ? දිගු කාලීන සුරැකුම් පත්‍ර මිලට ගත්තා. මොකද බැංකුව එතකොට ලොකු ස්ට්‍රගල් එකක් කර කර හිටියා තමන්ගේ තියෙන මේ දිගු කාලීන සුරැකුම් පත්‍ර විකුණා. හැමෝම විකුණන්න යද්දී ඒකේ මිලත් අඩු වෙනවා. දැන් එතනදී මොකද්ද කරේ? මහ බැංකුව මැදිහත් වෙලා දිගු කාලීන සුරැකුම් පත්‍ර බැංකු වල තිබුණු ඒවා අරගෙන මිලට අරගෙන මුදල් දුන්නා. ඔයාට ඒක ක්ලියර්ද? දෙවෙනියට අහපු එක්කෙනාට අපි එහෙනම් එහෙනම් අපිට කෙටි කාලීන සුරැකුම් පත්‍ර නෙමෙයි මහ බැංකුව මිලට ගත්තේ මොනවද? දිගු කාලීන සුරැකුම් පත්‍ර. අන්න ඒ විදිහට ඒක නිවැරදි වුණා නම් හරි.
එහෙනම් අපිට තව එකක් විදිහට කියන්න පුළුවන් එහෙනම් මොකද්ද? මහ බැංකුව කියලා කියන්නේ මහ බැංකුව කෙටිකාලීන සුරැකුම්පත් වෙනුවට දිගුකාලීන සුරැකුම්පත් මිලට ගැනීම. එහෙනම් මේ දිගුකාලීන සුරැකුම්පත් මහ බැංකුව විසින් මිලට ගැනීමටම තමයි අපි කිව්වේ මොකක් කියලාද? QE කියලා. මොකක්ද? ප්‍රමාණාත්මක ලිහිල්කරණය. quantitative easing කිව්වෙත් මොකද්ද? මහ බැංකුව දිගුකාලීන සුරැකුම්පත් මිලටගෙන මුදල් ලබා දීම කියන එක. හරි. තව කවුරු හරි මොනවා හරි ඇඩ් කරන්න. අපිට දෙකක් මොනවද? සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය තව දුරටත් ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වය. ඔයාලගේම උත්තරයක්. දෙවෙනි උත්තරය වුණේ ඔයාලගේ මහ බැංකුව කෙටිකාලීන සුරැකුම්පත් වෙනුවට දිගුකාලීන සුරැකුම්පත් අපි දාමු ඕන්න වාණිජ බැංකුවලින් මිලට ගැනීම. හරි. එහෙනම් මහ බැංකුව කෙටිකාලීන සුරැකුම්පත් වෙනුවට දිගුකාලීන සුරැකුම්පත් වාණිජ බැංකුවලින් මිලට ගැනීම. තව කාට හරි මොනවා හරි කියන්න පුළුවන්ද? තව කාට හරි මොකක්ද දෙන්නේ අදහසක්? මේ මුදල් ප්‍රතිපත්තිය දියුණු කාර්මික රටවල් වල ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙනවා කියලා. ඔව් හරියටම හරි. දියුණු කාර්මික රටවල් විසින් ක්‍රියාත්මක කළ එකක් කරන්නක් වී. දියුණු කාර්මික රටවල් විසින් ක්‍රියාත්මක කරන්නක් වී. හරියටම හරි. දැන් අපි ගාව තුනක් තියෙනවා. තව එකක් වැදගත් එකක් තව එකක් තියෙනවා. අපි කිව්වා දැන් quantitative easing වගේම මේකට අපි කියනවා කියලා මහ බැංකුවේ මොකක් කරන එකද කියලා අපි කිව්වේ. මහ බැංකුවේ ශේෂපත්‍රය පුළුල් කරගනිමින් ක්‍රියාත්මක කරන්නක් වීම. එහෙනම් මහ බැංකුවේ can expand එයාගේ balance sheet එක expand කරනවා කියලා. එහෙනම් මහ බැංකුවේ ශේෂපත්‍රය පුළුල් කර ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන්නකි. ඔන්නෝම අපිට ඇහුවොත් අපිට හැකියාව තියෙන්න ඕන ඔන්න ඔය විදිහට ඉදිරිපත් කරන්න. ඒකයි මම මෙතන මේ එක්සර්සයිස් එකේ බලාපොරොත්තු වෙන්නේ. සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්තිය යනු කුමක්ද? ඔන්න ඔය වගේ ලක්ෂණ ටික අපි එකතු කෙරුවා නම් නිකම්ම නේද ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්නෙත් ඔය විදිහට යටින් යටට බුලට් ෆෝම් එකකින්. එතකොට අන්න එහෙම දැන් අපිට හැකියාව තියෙනවා මොකද්ද අසම්මත මුදල් ප්‍රතිපත්තිය කියලා. මම තව ප්‍රශ්නයක් අහනවා. මේකෙන් මම අදහස් කරන්නේ ඔයගොල්ලන්ට මේක තව දුරටත් ඔළුවට දැම්ම. මම මේකෙදි කියනවා මේ අසම්මත මුදල් ප්‍රතිපත්තියේදී sannivedana ප්‍රතිපත්තිය කියන එක ඉතා වැදගත්. මොකද්ද? අසම්මත මුදල් ප්‍රතිපත්තියේදී sannivedana කියන එක ඉතා වැදගත්. ඒ උත්තර වැරදුනාට කමක් නැහැ. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ අපි හරි දේ ඔළුවට දාගන්න.
මොකද්ද මේ මහ බැංකුවක sannivedana ප්‍රතිපත්තිය හරිම වැදගත්. මම කිව්වා මේ ජර්මන් චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් ඇවිල්ලා බ්ලූම්බර්ග් රොයිටර්ස් ඇතුළු මුළු ලෝකෙම තියෙන ප්‍රබල මීඩියා වලට කතා කරා. ඊට පස්සේ ඒ කාලේ ජැනට් යලන් මේ ඇමරිකානු සංචිත බැංකුවේ ඒත් ඇවිල්ලා ප්‍රෙස් වලට එක ඒවා කියනවා. ඒවා තමයි. ඇත්තට මේ කාලේ කාන්තාවන් දෙදෙනෙක් තමයි මේ අර්බුදයේ තුල ඉතා ප්‍රබල චරිත විදිහට කටයුතු කළේ sannivedana. ඇයි sannivedana ප්‍රතිපත්තියේ විදිහට වැදගත් වෙන්නේ මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය තුල. මේ වගේ ප්‍රශ්න අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මේවා දැන් අපි අත්විඳින දේවල්. ඒක නිසා අපි ඒක ඔළුවට හරියට දාගන්න. ඇයි ඒ විදිහට sannivedana ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ මේ අසම්මත මුදල් ප්‍රතිපත්තියට. ඒක අපිට ලින්ක් කරගන්න පුළුවන් මේ නම්මේශීලී උද්දමන ඉලක්කකරණයට. බලන්න කියන්නේ ඒයි. උත්සාහයක් කරන්න. පොඩි උත්සාහයක් කරන්න බලන්න. කෙනෙක් හරි බලන්න උත්සාහයක් කරන්න මම උත්තරේ දෙන්න කලින්. දැන් මේ වල උද්දමනයේ තියෙන්නේ කොයි විදිහටද තිබුණේ? උද්දමනයේ තිබුණේ මං කිව්වා අවදමනකාරී තත්ත්වයක තිබුණේ කාලේ 2008-9 කාලේ. එතකොට එහෙමනම් අවදමනයක් තියෙන අවස්ථාවක කොච්චර මුදල් සැපයුම වැඩි කෙරුවත් මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය යටතේ QE යටතේ ආයෝජකයින් ආයෝජනය කරන්න පෙළඹෙන්නේ නැහැ. එහෙනම් සේවා නියුක්තිය වැඩි වෙන්නෙත් නැහැ, නිමවුම් මට්ටම වැඩි වෙන්නෙත් නැහැ. ආර්ථිකය අර ස්ටැග් වෙලා කියලා, ස්ටැග්නේෂන් කියලා කියනවා. ඒ විදිහට තියෙනවා. ඔහේ තියෙනවා එකට. එහෙනම් අපි මේ කතා කරන අසම්මත මුදල් ප්‍රතිපත්තිය තුල උද්දමන අපේක්ෂාව කියන එක ප්‍රබල උපකරණයක්. මොකද්ද උද්දමන අපේක්ෂාව? එතකොට උද්දමන අපේක්ෂාව ඇති කරන්න තමයි මේ sannivedana ප්‍රතිපත්තිය බොහොම ප්‍රබල එකක් වෙන්න ඕන කියලා කියනවා. එහෙනම් මම කිව්වා ඒවා හැමතිස්සෙම ඉදිරි දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙනවා. forward looking කියලා කියනවා. දත්ත උනත් පුරෝකථනය කර ඒ විදිහට ඉදිරිය දකින්න. එහෙනම් ඉදිරිය කියන්නේ හැම වෙලාවෙම මොකද්ද? අපේක්ෂාව. expectation කියන එක. එහෙනම් උද්දමනය පිළිබඳ අපේක්ෂා ඇති කරනවා. ඒකට කියනවා අපේ ආර්ථිකය තුළ මේ සාර ආර්ථික දර්ශකයන් තුළ මෙන්න මේ සෙක්ටර්ස් වල යම් අගයක් යම් වර්ධනයක් අපිට පෙන්වුම් කරනවා. ඒක නිසා අපි හිතනවා තව මාස 3කින් අපේ උද්දමන ඉලක්කය කරා යන්න මේ අවදමනයේ සිට උද්දමනයේ 2% කරා යන්න අපිට 1.3ක උද්දමනයක් ඇති වේවි මේ හේතු නිසා. ඔන්න එතකොට මේ ජැනට් යලන් කියනවා කියලා අපි හිතමු. ඊළඟට යුරෝපා සංගමය තුල කියනවා අපේ යම් රටවල් වල යන ප්‍රශ්න තියෙනවා. නමුත් අනිත් රටවල් වල දැන් මේ උද්දමන අපේක්ෂා ඇති වෙලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් තව මාස 6කින් අපිට මේ උද්දමන අපේක්ෂා තත්ත්වයට සැබෑ උද්දමන තත්ත්වය ළඟා කරගන්න පුළුවන්. අන්න එහෙම කියලා මොකද්ද කියන්නේ? එතකොට ජනතාව අතර කුටුම්බ හා පාරිභෝගික අංශ අතර ව්‍යාපාරිකයන් අතර යම් විශ්වාසයක් ගොඩනගනවා. ඒ විශ්වාසය ගොඩ නැගුණොත් තමයි ඒ අය ඒ ආර්ථික ක්‍රියාකාරීත්වය වෙත නැඹුරු වෙන්නේ.
සාමාන්‍යයෙන් තුන්වෙනි ලෝකේ රටක දේශපාලන නායකයෙක් හරි අර ඒ වගේ කියන දෙයකට වඩා අර වගේ රටක ඇන්ජලා මර්කල් ඒ වගේ අය කියනකොට ඒක කියන්නේ යම් විශ්වාසයක් ඇති කරනවා. ඔයගොල්ලන්ට මතක ඇති මම එදා කිව්වට මම ඒ කාලේ කිව්වා අවුරුදු 2කින් විතර තමයි එක සැරේකදී ඇන්ජලා මර්කල් ඒ පුවත්පත් සාකච්ඡාවකදී hina වෙලා තිබුණා. මේ මුළු ලෝකෙ පුරා ඒ ආයෝජන සම්බන්ධ පුවත්වල ගියා මෙහෙම ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී ඇන්ජලා මර්කල් ජර්මනි චාන්සලර්වරිය hina වුණා කියලා. මොකද හේතුව ඒ අවුරුදු දෙකක්ම එයා hina වෙලා නැහැ. මොකද හේතුව එයා ඇත්ත තත්ත්වයේ අවදමනය ඒවා එයාගේ ප්‍රශ්නයක් විදිහට තමයි එයා සලකලා තියෙන්නේ. අන්න ඒකයි. ඒකට ඒ වගේ දෙයකින් අදහස් කරන්නේ මොකද්ද? අර අය කියන එක ඒ අය හැමදෙස්සම hina වෙන්නේ අර ඇත්ත තත්ත්වයක් තුළ. ඉතින් එතකොට ඒක ලොකු අපේක්ෂාවක්. මුළු යුරෝපා කලාපයේම පුරා. එහෙනම් අන්න ඒක sannivedana ප්‍රතිපත්තිය. එහෙනම් sannivedanයේදී කියන දේ ගැන විශ්වාසය පවත්ත ගන්න යනවා. එහෙනම් අන්න මම මෙච්චර මේක කියවන්නේ මොකද්ද? අපි විභාග ප්‍රශ්න වලට දැන් අපි අද උත්තරයක් ලියන්න ඕන. ඒ වෙලාවල් වලදී මේ උද්දමන අපේක්ෂා කියන එක ඇති කරනවා. එහෙනම් ඔන්න අපිට උද්දමන මොකද්ද අපිට sannivedana ප්‍රතිපත්තියක් තුලින් උද්දමන අපේක්ෂා ඇති කරනවා. උද්දමන අපේක්ෂා ඇති කරනවා. ඒ වගේම මම කිව්වා මේ කියන්නේ මේක ක්‍රියාත්මක වෙන්නේ දියුණු රටවල් වල මහ බැංකු වල ස්වාධීනත්වය විනිවිදභාවය හා වගකීම කියන එක ඉතා ඉහළයි. ඒක නිසාත් මේ උද්දමන අපේක්ෂා කියන්නේ එහෙම බැංකුවක ඉහළ ස්වාධීනත්වයක් තියෙන ඒ වගේම විනිවිදභාවය හා වගවීම කියන එක ඉහළින් ක්‍රියාත්මක කරන එහෙම ට්‍රාන්ස්පරන්සි කියන එක ගොඩක් තියෙන මහ බැංකුවක ඒ උද්දමන අපේක්ෂා ගැන ප්‍රකාශයට පත් කරනකොට ජනතාව සහ කුටුම්බාංශයයි මහ බැංකුවේ උද්දමන අපේක්ෂා අතර තියෙන පරතරය ඉතා අඩුයි. ඒකයි. අන්න එහෙනම් ඒ උද්දමන අපේක්ෂා ඇති කරනවා sannivedana ප්‍රතිපත්තිය. ඊළඟට මහ බැංකුවේ හා ජනතාව අතර සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳව ඇති පරතරය ගැප් එක කියන පරතරය අඩු කරනවා. යහපත් sannivedana ප්‍රතිපත්තිය ගැනත් ඔයාලගේ අහනවා සම්මාන. නෑ එහෙම වුණොත් උද්දමන අපේක්ෂා ඇති කරනවා. හේතු වෙනවා යහපත් කියන්නේ කාර්යක්ෂම ඵලදායී sannivedana ප්‍රතිපත්තිය. ඊළඟට මහ බැංකුව හා ජනතාව අතර සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳව ඇති පරතරය. ඉදිරියේදී මේ සාර්ව ආර්ථික දර්ශක කොයි විදිහට හැසිරෙයිද කියන ඒ පරතරය කියන්නේ ඒ දෙගොල්ලම හිතන ආකාරය අතර තියෙන පරතරය අඩු වෙනවා. ඒකයි මෙතනදී අදහස් කරන්නේ මහ බැංකුව හා ජනතාව අතර සාර්ව ආර්ථික පුරෝකථන පිළිබඳ ඇති පරතරය අඩු කරනවා. හරි. එහෙනම් ඔන්න ඔය වගේ දේවල් අපිට ගොඩාක් ඒ වගේම එහෙනම් මේ ඔන්න sannivedana ප්‍රතිපත්ති. ඒක නිසා තමයි ඔයගොල්ලෝ දන්නවා දැන් ශ්‍රී ලංකා මහ බැංකුව වුණා මුදල් ප්‍රතිපත්ති තීරණයන් ගත්තොත් ඒ කියන්නේ තීරණයන් වෙනස් කරොත් එක්කෝ ඒ විදිහටම දිගටම ක්‍රියාත්මක කරන්න තීරණය කරොත් සති දෙකකට සැරයක් ප්‍රෙස් කන්ෆරන්ස් එකකට ඇවිල්ලා මොකද්ද කරන්නේ තමන් ගත්ත මුදල් ප්‍රතිපත්ති තීන්දුව තීරණ පිළිබඳ විවරණයක් කරනවා ඉහළ කළමනාකරණයේ මේ විවරණයක් කරනවා ඒ වගේම ඒ විදිහට මුදල් ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගත්තේ ඇයි කියලා ඒවට හේතු. එහෙනම් ඒකත් ඒ sannivedana ප්‍රතිපත්තියේ එක අංගයක්. මොකද්ද?
ඉහළ කළමනාකරණය විසින් තම මුදල් ප්‍රතිපත්ති තීරණ පිළිබඳව පුවත්පත් සාකච්ඡා පවත්වමින් එම තීන්දුව තීරණවලට හේතු වුණු කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කරනවා. ඒ විදිහට දැනුවත් කරනකොට මොකද්ද වෙන්නේ? මේ ජනතාවට මේවා sannivedanaya. එතකොට අර මහ බැංකුවයි ජනතාවයි අතර ජනතාවයි විසින් සිතන පතන ආකාරය ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සිතන පතන ආකාරය මේ පිළිබඳව තියෙන පරතරය අඩු වෙනවා. තේරුණාද ඒක? ඒකේ තව කාට හරි ගැටලුවක් තියෙනවද මේ sannivedana ප්‍රතිපත්තිය කියන එකේ? Unknown color. sannivedana ප්‍රතිපත්තිය කියන එකේ කාට හරි ගැටලුවක් තියෙනවද? සමේ ආර්ථික නියෝජිතයන් කියන්නේ මහ ජනතාවටමද? මොකද්ද නැවත කියන්නේ? ආර්ථික නියෝජිතයන් කියන්නේ මහ ජනතාවටමද? ඔව්. ඒ ආර්ථික නියෝජිතයන් කිව්වම මහ ජනතාව, ව්‍යාපාරිකංශ, මේ හැම කෙනෙක්ම ඇතුළත් වෙනවා ආර්ථික නියෝජිතයෝ කියන. කුටුම්බහ ව්‍යාපාරික කියන හැම කෙනෙක්ම අයිති වෙනවා. ආර්ථික බැංකු මූල්‍ය කියන්නේ බැංකුව ඇතුළු මූල්‍ය ආයතන හැම කෙනෙක්ම ආර්ථික නියෝජිතය. ජනතාවත් ආර්ථික නියෝජිතය. ව්‍යාපාරිකංශත් ආර්ථික නියෝජිතය. තව ගැටලු තියෙනවද? එහෙනම් මම තව එකක් ඒ වගේම මෙතනදී කියනවා. මොකද්ද? ඉදිරි දැක්ම. මහ බැංකුවේ ඉදිරි දැක්ම. ඒකට කියනවා forward guidance කියලා. ඔයාලගේ නිතර කෙටි ප්‍රශ්න වලටත් එනවා. forward guidance ඉදිරි දැක්ම. සාමාන්‍යයෙන් දැන් ශ්‍රී ලංකා මහ බැංකුව ගත්ත මොකද කරන්නේ? ජනවාරි 1 වෙනිදා හෝ 2 වෙනිදා ඒ කියන්නේ වැඩ කරන දින අනුව මහ බැංකුවේ ඉදිරි දැක්ම ප්‍රකාශයට පත් කරනවා. forward guidance කියන එක. ඒකට විවිධ නම් තියෙනවා. road map එක කියන. road map එක. forward guidance ඉදිරි දැක්ම. ඒකට ආරාධනා කරනවා මේ තානාපති නියෝජිතයින්ට, එතකොට බ්ලූම්බර්ග්, රොයිටර් ඒ වගේ විදේශාංශවලට, ශ්‍රී ලංකාවේ ඉන්න බැංකුවල ප්‍රධානීන්ට, ඒ හැම කෙනෙක්ම ආර්ථික නියෝජිතයින්ට ආරාධනා කරලා ඉදිරි වසර 3ක් එහෙම නැත්නම් වසර 5ක් ඉලක්ක කරගෙන අපේ සාර්ව ආර්ථික දර්ශකයන් කෙසේ හැසිරෙයිද ඉදිරියේදී කියලා අධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමක් කරනවා. ප්‍රසන්ටේෂන් එකක් කරනවා. එතකොට ඒක ඒ තුල තමයි ලෝක බැංකුව, IMF එකේ ඔක්කොම දෙනාට මේ ඉදිරි දැක්ම වැදගත් යම් රටක. මොකද ඒකෙන් කියනවා අපේ පොලි අනුපාතික ඉදිරි වසර 3 තුල කොයි විදිහ වෙයිද? විනිමය අනුපාතිකය කොයි විදිහට වෙයිද? අපේ ආර්ථික වර්ධනය කොයි විදිහටද අපි ෆෝකාස් කරලා තියෙන්නේ? අන්න ඒවා සම්බන්ධයෙන් දැන් මේ ඉදිරි දැක්ම කියන්නේ අන්න එහෙනම් මේ හැම වෙලාවෙම අසම්මත මුදල් ප්‍රතිපත්තිය වගේම නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය වගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ ඉදිරිය ගැන බලලා. ඒකයි මේකෙදි කියන්නේ. එහෙනම් මේ ඉදිරි දැක්ම කියන්නේ රටේ සාර්ව ආර්ථික දර්ශකයන්හි ඉදිරි හැසිරීම, ඉදිරි පුරෝකථනය පිළිබඳව අඩංගු කරලා රටේ ආර්ථික මූල්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරියේදී සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව කරන පූර්විකාවක් විදිහට තමයි මේක අපි සලකන්නේ. හරි? එහෙනම් දැන් ඔයාලා දන්නවා එකක් sannivedana ප්‍රතිපත්තිය. ඉදිරි දැක්ම. හරි? ඊළඟට quantitative easing. හරි? මොකද්ද? ප්‍රමාණාත්මක ලිහිල්කරණය. හරි? ඊළඟට පොලි අනුපාතික 0.0 හෝ ඍණ වීම.
මොනවද? ඵලදායි sannivedana ප්‍රතිපත්තිය, ඉදිරි දැක්ම, ප්‍රමාණාත්මක ලිහිල්කරණය හා 0.0 හෝ ඍණ පොලි අනුපාතික ප්‍රතිපත්තිය තමයි මොකක්ද මට අන්න ඒක කියන්න උවමනාවලා තිබුණේ. අසම්මත මුදල් ප්‍රතිපත්ති උපකරණ කියලා ඇහුවොත් මේවා තමයි කියන්නේ. මේ හතර කියන්නේ. මොනවද? අපි අපෙන් ඇහුවොත් සම්මත එහෙම නැත්නම් සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්ති උපකරණ ඇහුවොත් ඔයාලා දන්නවා ප්‍රතිපත්ති පොලි අනුපාතික ඒවට වෙන්දපල කටයුතුනේ දෙස්සාදාර ඔහොම කියාගෙන යනවා. අසම්මත මුදල් ප්‍රතිපත්ති උපකරණ කියන්නේ මොනවද? ඵලදායි sannivedana ප්‍රතිපත්තිය, ඉදිරි දැක්ම, ඊළඟට quantitative easing එහෙම නැත්නම් ප්‍රමාණාත්මක ලිහිල්කරණය, ඊළඟට ඍණ හෝ 0.0 පවතින පොලි අනුපාතය. ඕවයින් තමයි මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. මේ අපි සාම්ප්‍රදායික මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරේ අර ප්‍රතිපත්ති පොලි අනුපාතක වට වෙන්දපල කටයුතු SRR වගේ මුදල් ප්‍රතිපත්ති උපකරණ. මේ අසම්මත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ මේ විදියට උද්දමන අපේක්ෂා ඇති කරන්න මොකද්ද? ඵලදායි sannivedana ප්‍රතිපත්තිය, ඉදිරි දැක්ම, ඊළඟට quantitative easing සහ පොලි අනුපාතික බිඳුව හෝ ඍණ. හරිද? ඒ ගැන දැන් ඔයගොල්ලන්ට අදහසක් තියෙනවද? බලන්න ප්‍රශ්නෙට යන්න කලින් බලන්න කියන්න බලන්න. තව දුරටත් මොනවා හරි ගැටලු තියෙනවද කියලා. මොනවා හරි ගැටලු තියෙනවා. නෑ. එහෙනම් අපි යමු අපේ විභාග ප්‍රශ්නයට. මේකේ ඉස්සෙල්ලාම මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයයි මුදල් ප්‍රතිපත්තියයි ගැන තියෙන ප්‍රශ්නෙට අපිට යන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නය බලන්න තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද? ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය මැදි කාලයේදී නම්‍යශීලී උද්දමන ඉලක්කකරණ රාමුවක් හඳුන්වා දීම මගින් ශක්තිමත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව 2017 සහ ඉන් ඉදිරිය සඳහා වූ මුදල් හා මූල්‍ය අංශයේ ප්‍රතිපත්ති පෙරදැක්ම. මේ ප්‍රතිපත්ති පෙරදැක්ම කිව්වෙත් මොකද්ද? මේ රෝඩ් මැප් එක එහෙම නැත්නම් ෆෝවර්ඩ් ගයිඩන්ස් මගින් නිවේදනය කළාලු. ඊළඟට අහනවා අපේ පළවෙනි ප්‍රශ්නේ විදිහට මොකද්ද? මුදල් ප්‍රතිපත්තියෙහි මූලික අරමුණු ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවකට උපයෝගී කරගත හැකි විවිධ මුදල් ප්‍රතිපත්ති රාමු මොනවාද? බලන්න කවුරු හරි කියන්න. කවුරු හරි කියන්න මට. කාට හරි පුළුවන් මේකට උත්තරය දෙන්න. ප්‍රතිපත්ති පොලි අනුපාතය. අද ප්‍රතිපත්ති පොලි අනුපාතය. අන්න ඒකයි මට මෙතනදී අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපි මෙතනදී අහන්නේ මොකද්ද? දැන් උඩම හඳුන්වා දීම. කිසිම ප්‍රශ්නයක් නැහැ වැරදුනා කියලා උත්තර. මොකද අපි මෙතන ඉන්නේ නිවැරදි කරගන්න. එතකොට දැන් මෙතනදී ගන්න ඔයාගෙන් මං ඇහුවන මුදල් ප්‍රතිපත්ති උපකරණ කියලා හරියේ උත්තරේ. මේ කියුවේ මොකද්ද? මුදල් ප්‍රතිපත්ති රාම් ෆ්‍රේම්වර්ක් කියන එක. ඒක අපිට වෙනවා. අපි අර නේද මේ මොනවද මම කරේ ජයවර්ධනපුර කැම්පස් එකේ පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන්. එතකොට ඒකෙදි තිබුණා මුල් අවුරුද්දේදී නිකන්
මිනිස්සුන් අඳුරගන්න එකේදී සමාජ විද්‍යාව කියලා තිබුණා විෂයක්. ඒකෙදී හරි ජනප්‍රිය එකක් තමයි මේ වචනයක් තමයි සංජානන මුලාව කියන එක. ඒ සංජානන මුලාව කියන්නේ මොකද්ද? අපි දැන් දකිනවා ඒක කැම්පස් එකේදී වෙන වෙන අර්ථ වලින් කියනවා. නමුත් අපි උදාහරණයක් ගත්තොත් මොනවද? කොළපාට ගහක කොළපාට වුණු කටුස්සෙක් ඉන්නවා. ඒකට අපිට පේන්නේ නේ අන්න ඒ වගේ. දැන් මෙතනත් අපි දැන් ටක් ගාලා මෙතනදී අපි දැන් ගොඩාක් අපි කතා කරලා තියෙන මොනවද? මුදල් ප්‍රතිපත්ති උපකරණ. ඒ හින්දා අපිට මුදල් ප්‍රතිපත්ති රාමු කියන එක ටක් ගාලා අපිට පේන්නේ අර සංජානන මුලාව වගේ රාමු කියලා. ඒකයි මෙතන වෙන්නේ. ඒක අපිට ඉස්සරහදී මේ වගේ ප්‍රශ්න පත්‍ර කරනකොට ඒවා හදාගන්න පුළුවන්. එහෙනම් අපි මේ මුදල් ප්‍රතිපත්ති රාමු කියන්නේ එහෙනම් මේ monetary policy framework කියන එක. හරි instruments කියන එක නෙමෙයි. එහෙනම් අර උඩක් කියනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය මැදි කාලයේදී නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුව. අන්න එහෙනම් මේ නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුව කියන්නේ මොකද්ද? මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය කියන්නේ එක මුදල් ප්‍රතිපත්ති රාමුවක්. ඒකයි මේකෙන් කියන්නේ. එහෙනම් නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය කියන්නේ එක මුදල් ප්‍රතිපත්ති රාමුවක් නම් මේක හඳුන්වා දෙනවා නම් තියෙන්න පුළුවන් වෙනත් රාමු මොනවද කියලායි මේ ප්‍රශ්نين අහන්නේ. තේරුණා නේද? වෙනත් රාමු. දැන් බලන්න කියන්නේ උත්තරේ. වෙනත් රාමු මොනවද? මුදල් මණ්ඩල ක්‍රමය. හරියට හරි. ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය. හරි. ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය. එක. currency board system. එක. ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය. මේ ප්‍රශ්න කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ටක් ගාලා මේ ප්‍රශ්න කිරීමවත් මේකට අදාළ උත්තරේ ටක් ගාලා කියලා අනික නෙමෙයි මතක් කරගන්න. හරි. එහෙනම් මේක අපි කිව්වා 1950ට පෙර මහ බැංකු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පෙර. ඒකට මට ඒකටම කියන්න බලන්න මේක අනුගමනය කරන රටවල් දෙකක් මට කියන්න. දැනටත් මේ ක්‍රමය අනුගමනය කරන රටවල් දෙකක් ගැන මම සඳහන් කරා. සිංගප්පූරුව සහ හොංකොං. ඔයාලගේ විභාග ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙකේ වට නිතර අහනවා. ඒවා මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් දැනටත් විවහාර මුදල් මණ්ඩල ක්‍රමයේ ක්‍රියාත්මක වෙන රටවල් දෙක මොකද්ද? හොංකොං සහ සිංගප්පූරු. මේ විවහාර මුදල් මණ්ඩල ක්‍රමයේදී මොකද්ද උනේ? විවහාර මුදල් මණ්ඩල ක්‍රමයේදී මොකද්ද සිද්ධ වුනේ? ඒ රටට ලැබෙන විදේශ විනිමය නැත්නම් විදේශ වත්කම් ප්‍රමාණය මත පමණයි දේශීය මුදල් නිකුත් වෙන්නේ. අපි සිංගප්පූරුවට ගිහින් ඩොලර් එහෙ තියෙන බැංකුවකට දුන්නාම එහෙ වියදම් කරන්න සිංගප්පූරු ඩොලර් හම්බ වෙනවා. ඒ විදිහට තමයි මුළු රටේම මුදල් සැපයුම ඇති වෙන්නේ. අපේ රටේ වගේ ආණ්ඩුවට භාණ්ඩාගාර බිල්පත් අරගෙන සල්ලි දෙනවා. ඒ වගේ දේවල් එහෙ නැහැ. ඒක නිසා අපිත් 1950ට පෙර තිබුණේ මේ කරන්සි බෝඩ් සිස්ටම් එක විවහාර මුදල් මණ්ඩල ක්‍රම. හොඳයි. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක මොකක්ද? පනහේ සිට 77 අවසානයේ දක්වාම ක්‍රියාත්මක කෙරුවා කියලා අපි කිව්වා. ස්ථාවර විනිමය අනුපාතකයේ මත පදනම් අන්න එහෙනම් දෙවෙනි එක
ස්ථාවර විනිමය අනුපාතිකය ස්ථාවර විනිමය අනුපාතිකය පදනම් කරගත් මුදල් ප්‍රතිපත්තිය. එහෙනම් 1950 සිට 77 අවසානයේ දක්වා. ඒකට විනිමය අනුපාතිකය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පිටරට අපි ගෙන්නන භාණ්ඩවල මිල වෙනස් වෙන්නේ මොකක් මතද? පිටරටවල් වල භාණ්ඩ මිල ඉහළ ගියා පහළ ගියා කියන නිසා. එහෙනම් අපි හරියට මේ ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය අනුගමනය කරනකොට අපි උද්දමනය ආනයනය කිරීම හා සමානයි. පිටරටකින් තමයි අපේ රටට උද්දමනය එන්නේ. හරි. එහෙනම් පිටරට වල භාණ්ඩවල මිල ගණන් වෙනස් වුණොත් විතරයි අපේ භාණ්ඩවල මිල ගණනුත් ඉහළ යන්නේ. පිටරටින් ගේන අමුද්‍රව්‍ය අන්තර් භාණ්ඩවල මිල ඉහළ ගියොත් තමයි අපේ රටෙත් නිෂ්පාදනය කරන ඒවා යොදලා නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල ඉහළ යනවා. ඒක නිසා අපිට අපි ඒකට කියනවා ස්ථාවර විනිමය අනුපාතිකය පදනම් කරගත් මුදල් ප්‍රතිපත්තිය කියලා. එහෙනම් අපේ උද්දමනයක් තියෙන්නේ විදේශීය උද්දමනය තමයි අපේ රටේ උද්දමනය වෙත බලපෑම් කරන්නේ. ඊළඟට තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක කවුරු හරි කියන්නේ තුන්වෙනි එක 80 ඉඳන් මං කිව්වා කැනඩාවේ මේ මහ බැංකුවේ අධිපතිවරයාත් කිව්වා කියලා මේ මුදල් ප්‍රතිපත්තිය ගැන කියලා. එයා අපිව දාලා ගිහින් ගොඩක් කල් නමුත් අපි තාමත් එයාව බදාගෙන ඉන්නවා. ඒ වගේ දෙයක් කිව්වා. මොකද්ද මේ මුදල් ප්‍රතිපත්තිය? මුදල් සමස්ත ඉලක්කකරණය. අන්න හරි. මුදල් සමස්ත ඉලක්කකරණය. මුදල් සමස්ත ඉලක්කකරණය. මොනිටරි ඇග්‍රිගේට්. ඒක අපි ක්‍රියාත්මක කෙරුවා 1980 සිට 2017 දක්වා. හරි. මේකෙදි කරන්නේ මොකද්ද? මම කිව්වා MV සමානයි PY කියන අර්වින් ෆිෂර්ගේ නේද? මුදල් ප්‍රමාණවාදයට අනුව ගිහිල්ලා එක්කෝ අපිට රටේ දළ දේශීය නිෂ්පාදිතය නාමික දළ දේශීය නිෂ්පාදිතයේ නාමික වටිනාකම කියන එක අපිට කියන්න පුළුවන් MV කියන එකෙන්. ඒ කියන්නේ මුදල් සැපයුම මුදලේ සංසරණ ප්‍රවේගයෙන් වැඩි කෙරුවොත් ඒක එක විදියකට අපිට කියන්න. අනිත් පැත්තෙන් අපිට කියන්න පුළුවන් පොදු මිල මට්ටම මේ P ඊළඟට Y කියන්නේ මුළු නිමවුම් මට්ටමෙන් වැඩි කෙරුවත් එන්නේ නාමික දළ දේශීය නිෂ්පාදිතය කියලා. දැන් මේ පදනම් කරගෙන තමයි මේ මුදල් සමස්ත ඉලක්කකරණය ක්‍රියාත්මක වුණේ. එතකොට ඒ අනුව මුදල් සැපයුමේ වර්ධනයත් එක්ක අපි බලනවා මේ ආර්ථික වර්ධනය කොච්චරද කියලා. මුදල් සැපයුම් වර්ධනයෙන් ආර්ථික වර්ධනය අයින් කෙරුවොත් ඉතිරි කොටස තමයි උද්දමනය කියලා අපි ගත්තේ. නමුත් අපි දැක්ක දේ තමයි මේ දුර්වලතාව විදිහට මේ සම්බන්ධතාව නවීන මුදල් උපකරණ පැමිණීමත් සමග මේ සම්බන්ධතාව ඈත් වෙලා තියෙනවා. මේ තුලින් මුදල් සැපයුම උද්දමනය හා නාමික ආර්ථික වර්ධනය කියන අතර තියෙන සම්බන්ධතාව මේ තුලින් නිරූපණය වෙන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වුණා 2017 සිට 2020 දක්වා වෙන තවත් මුදල් ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක. ඒකේ නම මොකද්ද? ඒකේ නම මොකද්ද? නම්‍යශීලී උද්දමනය ඉලක්කකරණය. ඊට කලින් අපි කියනවා මේ දෙකේම මික්ස් එකක්. ඒ කියන්නේ මුදල් සමස්ත ඉලක්කකරණයයි ඔයා කියපු එක හරි නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයයි කියන දෙකේම සම්මිශ්‍රණය. ඒකට අපි කියනවා මොකක් කියලාද? වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති. මොකද්ද?
වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති. වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මේ මොනිටරි ඇග්‍රිගේට්ස් කියන එකයි ඊළඟට flexible inflation target කියන එකයි මික්ස් එක. මේක 2017යි 2020 දක්වා තමයි ක්‍රියාත්මක වුණේ. හරි. එහෙනම් මේ දෙක එක පාරම මේ අයින් කරන්න බෑ මුදල් සමස්ත ඉලක්ක කරලා. හේතුව අපේ ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා. මොනවද ඒ දේවල් මම කිව්වා අපි හරියට අර මේ පුරෝකථන කරන ඒ අර මොඩල්ස් පුරෝකථන ක්‍රමවේද ගැන හොඳින් අධ්‍යයනය කරලා ඒකට ටීම් එකක් හදන්න ඕනේ. ඒ කියන්නේ හොඳ දැනුමක් තියෙන්න. ඒකට යම් කාල පරිච්ඡේදයක් ගත වෙනවා. අවුරුදු 4ක් 5ක් ඒ අයව ට්‍රේන් කරලා මේ වෙනකොට ඒ පුරෝකථන කිරීමේ හැකියාව මහ බැංකුවට තියෙනවා. ඊළඟට ගත්තාම මේ වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්තිය මේ විදිහට ක්‍රියාත්මක කිරීමට හේතුව තමයි ෆ්ලෙක්සිබල් කියන්නේ නම්‍යශීලී උද්‍යම ඉලක්කකරණය ක්‍රියාත්මක කරනකොට මේ රජයේ අයවැය ලේඛනය මූල්‍යණය කිරීම මහ බැංකුව තුලින් සිදුවීම නැවත්වන්න ඕන. එහෙනම් එහෙම කරන්න නම් අනපනත් සම්මත කරගන්න ඕන. කියන්නේ මූල්‍ය නීති පනතට යම් යම් සංශෝධන ගේන්න. ඒ සංශෝධන ගෙනල්ලා එහෙම වුණොත් විතරයි මේ සම්පූර්ණයෙන්ම නම්‍යශීලී උද්‍යම ඉලක්කකරණය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ගත්තාම මහ බැංකුවේ ඉහළ ස්වාධීනත්වය හා විනිවිදභාවයක් පැවතිය යුතුයි. ඒවා ස්ථාපිතක වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මේ මූල්‍ය නීති පනත සංශෝධනය. ඒ ඉදිරියටත් දැන් 2020 ඉඳන් ක්‍රියාත්මක කරනවා කියනවා. නමුත් අර විදිහට අර යෝජනා කරලා තියෙන ඒ මූල්‍ය නීති පනත ඇතුළු ඒ අනපනත් සංශෝධනය වුණොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ක්‍රියාත්මක කරන්න. දැනට ඒක මේ විදිහට සංශෝධනය වෙලා නැහැ. මහ බැංකුවෙන් රාජ්‍ය අයවැය ලේඛනයේ මූල්‍යණය වීම නැවතිලා නැහැ. ඒවා ක්‍රියාත්මක වෙනවා නම් නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ක්‍රියාත්මක කරන්න අපහසුයි. ඒක නිසා තාමත් තියෙන්නේ අර ට්‍රාන්සිෂන් පීරියඩ් එකක් තමයි තියෙන්නේ. හරි. එහෙනම් අන්න වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්තිය ඊළඟට අපි මොකද්ද? නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය. ඒ කියන්නේ 20න් ඔබට ඊළඟට වෙනත් රටවල් අනුගමනය කරන මේ වගේ මොනිටරි පොලිසි ෆ්‍රේම්වර්ක්ස් ගත්තොත් මට තව දෙකක් සඳහන් කරන්න පුළුවන්. මොනවද? උද්දමන ඉලක්කකරණය. ඒ කියන්නේ තනි අංකයක්. ඒ කියන්නේ දියුණු කාර්මික රටවල් හැමෝම අනුගමනය කරන්නේ හැමෝම වගේ තනි අංකයක් 102 වගේ ඒ වගේ. හරි. උද්දමන ඉලක්කකරණය. හරි. තව ගන්නවා මේ 6 ගත්තොත් එතකොට මේව ගත්තොත් ඔයාට 5ක් ලියන්න පුළුවන්. එයාලා කියන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය කරෙන්නට නේ. ඒකේ අහන්නේ මුදල් ප්‍රතිපත්තියෙහි මූලික අරමුණු ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවට උපයෝගී කරගත හැකි විවිධ මුදල් ප්‍රතිපත්ති රාම. එහෙනම් විවිධ නම් ඔය ලිස්ට් එකම ලිව්වත් කමක් නැහැ. ඔය 6ම. එහෙනම් එතකොට අපිට ලකුණු 5ම ගන්න පුළුවන් වෙනවා. තේරුණාද ඒක? ඒකේ ගැටලු තියෙනවද? හරිද? Excuse me sir. Hello. Hello. එතකොට සර් ඒක මේ විස්තර කරලත් ලියන්න ඕනද? දැන් උතන අහන්නේ මොනවාද කියලා විතරයිනේ. ඔව් ඒක විස්තර කරන්න ඕනේ. අපිට මේක විවහාර මුදල් මණ්ඩල ක්‍රමයේ ස්ථාර වෙනවා. ඒක ඒ විදිහට කරුණු 5ක් කිව්වනම් 5ට ලකුණු 5 හම්බ වෙනවා. විස්තර කරන්න ඕනේ. ප්‍රතිපත්ති රාමු මොනවාද කියලා අහන්න. ඒ රාමු කියන්නේ
මේවා නම් කරන එක විතරයි අපි කරන්නේ. විස්තර ඕනේ. thank you sir. එච්චරයිද? එහෙනම් අපි බලමු දෙවෙනි කොටස. විවිධ මුදල් ප්‍රතිපත්ති රාමු සමග සැසඳීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයෙහි ඇති ප්‍රධාන ලක්ෂණ මොනවා කවරේද? එහෙනම් විවිධ මුදල් ප්‍රතිපත්ති රාමු සමග සංසන්දනය කරනකොට ශ්‍රී ලංකා මහ බැංකුවේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයෙහි ඇති ප්‍රධාන ලක්ෂණ මොනවද කියලා අපෙන් අහන්න. බලන්න මතක් කරගන්න අපේ නෝට් එක එහෙම ඇති ඕගොල්ලෝ ගාව ඒ නෝට් එක එහෙම සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකෙදි මේක කියන්න පුළුවන් මොකක් ගැන? බලන්න මට කියන්න අර ඉස්සෙල්ලා අපි අසම්මත මුදල් ප්‍රතිපත්තිය ගැන කිව්වා වගේ ගන් හිතලා කියන්න අපේ මොකද්ද මේ ධම්මශීලී උද්දමන ඉලක්කකරණයේ ඇති ප්‍රධාන ලක්ෂණ මොනවද? බලන්න කියන්න. එකක් දෙකක්. උද්දමන ප්‍රතිශත පරාසයක් විදියට මේක ප්‍රකාශ කරලා තියෙනවා දැන්. හරියට හරි. මොකද්ද උද්දමන පරාසයක් තියෙනවා. 4ක් තනි අංකයක් ඉලක්ක කරනු වෙනුවට පරාසයක් ඉලක්ක කිරීම. මොකද්ද? වාගේ උත්තරේට මම දෙකක් එකතු කරලා කරුණු ඇයි එහෙම කරන්න කියලා මම මෙතනට එකතු කරනවා. මොකද්ද? ඇයි අපි එහෙම තනි අංකයක් ගන්න නැතුව පරාසයක් ගන්න කියලා කිව්වොත් එතකොට සාමාන්‍යයෙන් අපි වගේ රටවල් වල දියුණු රටවල් වල වගේ මිල ස්ථායීතාවට විතරක් තැනක් දෙන්න බෑ. උද්දමනයට විතරක් තැනක් දෙන්න බෑ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපේ ආර්ථික වර්ධන වේගය අපි කියන අපේ පවතින සියලුම සම්පත් උපයෝජනය කරගත්තොත් අපිට ආර්ථික වර්ධනයේ 5.3ක් 5.5ක වගේ වර්ධන වේගයකට යන්න පුළුවන්. නමුත් අපේ සැබෑ ආර්ථික වර්ධන වේගය 4 නම් අපේ තියෙන්නේ මොකද්ද? ඍණ නිමවුම් පරතරය. හරි? නෙගටිව් අවුට්පුට් ගැප් එක. අනිත් එක අපේ රට නේද 1900 නේද මේ 47 ඉඳන්ම අවුරුදු 72ක් තිස්සේම තාම සංවර්ධනය වෙමින් පවතින රට. එහෙම ගත්තාම අපිට තනිකරම ආර්ථික වර්ධනය ගැන අමතක කරලා උද්දමනය ගැන විතරක් හිතන්න බෑ. එහෙනම් අපේ මේ ප්‍රතිපත්ති සකස් කරනකොට ආර්ථික වර්ධන අරමුණට යම් පරතැබීමක් දෙන්න වෙනවා. ඒක නිසා තමයි අපි මේ තනි අංකයක් වෙනුවට මැදි කාලීනව 4ත් 6ත් අතර තියෙන මේ පරාසයක් වෙන්නේ. ඒවත් දැන් මතකෙට එහෙනම් මම කියනවා තනි උද්දමන අගයක් වෙනුවට පරාසයක් වරහන් ඇතුළේ දාන්න ශ්‍රී ලංකාවේ කියලා ආන නිසා 4යි 6යි පරාසයක් මැදිකාලීන වශයෙන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක තනි උද්දමන අගයක් වෙනුවට පරාසයක් මැදිකාලීන වශයෙන් මේක මාසිකව මේ පරාසය එහාට මෙහාට පයින්න පුළුවන්. නමුත් එතකොට මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා මේ පරාසයට අපේ උද්දමනය ගේන්න. මැදිකාලීන වශයෙන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීම. හරි. ඊළඟට තව එකක් කියන්න බලන්න මේකට තියෙන කවුරු හරි කෙනෙක් තව එකක් කියන්නේ
දැන් ඔය උත්තරේ ලියද්දී දැන් අර උද්දමන ඉලක්ක කරන රාමුවේ තියෙන්නේ තනියගයක් ලෙස මේකේ මෙහෙම පරාසයක් කියලා ඒක කම්පෙයාර් කරලා ලියන්න ඕනේ උත්තරේ ලියද්දී. ඇත්තටම මේක දැන් අපිට නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය එකක්. නම්‍යශීලී කිව්වහම මේකෙන් අදහස් කරන්නේ අර වගේ පරාසයක්. දෙක තමයි ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය. එතකොට 4යි 6යි අතර. හරි. ඒක නිසායි මම කිව්වේ තනි අංකයක් වෙනු. දැන් සාමාන්‍යයෙන් අපි උද්දමන ඉලක්කකරණය ගැන කතා කරනකොට ඔය නම්‍යශීලී කියන වචනේ භාවිතා වෙනවා අඩුයි. දැන් අපේ රට ඉන්දියාව මේ ඒ වගේ රටවල් තමයි නමුත් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ දැන් අපි රිසර්ච් පේපර් එකක් බැලුවත් මොකද්ද ඉන්ෆ්ලේෂන් ටාගට්. හරි. එහෙනම් ඉන්ෆ්ලේෂන් ටාගට් උද්දමන ඉලක්කකරණය කියන්නේ තනි අංකයක්. ඒ හින්දා අපිට වඩා හොඳයි කියනවා. නැත්නම් 4යි 6යි අතර කිව්වා කියලා එතන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් උත්තරේ සර්ව සම්පූර්ණයි අපිට මේකද කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ අනුගමනය කරන්නේ ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගට් කියන එක තමයි මේ තනි උද්දමන අගයක් වෙනුවට පරාසයක් කියන එක මැදි කාලීන. මේ වචනේ එනවනම් ගොඩක් හොඳයි මැදි කාලීනව කියන එක. හරිද? අන්න ඒකයි මෙතනදී අදහස් කරන්නේ. නමුත් දැන් මගේ උත්තරේයි ඔයාලගේ උත්තරේයි කවදාකවත් සර්ව සමවීම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? නමුත් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නේ තේරුම් අරගෙන අර අපි විෂයේදී ඉගෙනගත්ත දේවල් ආශ්‍රයෙන් හරියාකාර උත්තර දෙන්න. එහෙම නැතු මම මෙතනදී බෝඩ් එකේ ලිව්වා මම කිව්වා කියලා මගේම උත්තරය වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ උත්තරය තුර ඕකේ ලක්ෂණ තියෙනවා නම් ඒ උත්තරේ නිවැරදි. ඒකයි වෙන්න ඕනේ. ඒක කොයිම වෙලාවකවත් එක්කෙනෙක්ගේ උත්තරයක් තව කෙනෙක්ගේ උත්තරයක් විය යුතු නෑ කොහොමද? හරි? නමුත් ඕකේ තියෙන අර්ථය අරගෙන ඔයාලා ඔය 4 6 පරාසය ගැන කිව්වනම් ඒකයි. තව එකක් කියන්න බලන්න ඒ වගේ. තව එකක් අපිට කරුණු 5ක් මේකට ලේසියෙන් ලියන්න පුළුවන්. ඒකයි මම අහන්නේ. කතා කරන්න බලන්න. අපි කොච්චර දේවල් කතා කරාද මේකේ. මොනවද මේක ඉදිරි දැක්මක් සහිත එකක්. නේ ඒ වගේ ඒවා කියන්න පුළුවන්. ඔයාලට ඊළඟ දැන් මේක පොදුවේ පස්සේ නේවට යොදා ගන්න හින්දා මම මගේ වචන වලින් මෙහෙම කියන්නම්. ඊළඟ එක විදිහට ඔයාලා ලියා ගන්න. දැන් අපි උද්දමනය කියන එක ඉස්සර කිව්වේ හිස්ටරි එක. දැන් බලන්නේ අපි ඉදිරි. එහෙනම් දත්ත පුරෝකතන මත පදනම් වූ. හරි? දත්ත පුරෝකතන සහිතව කියන්නේ එතනදී අදහස් කරන්නේ දත්ත පුරෝකතන මත පදනම් වූ ඉදිරි දැක්මක් සහිත හා විශ්වාසනීයත්වය මතින් පාලනය වන මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදයකි. මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදය. ඇයි අපි ගන්නෙ දත්ත පුරෝකතන. මේක අතීතය නෙමෙයි බලන්නේ අනාගතය. දත්ත පුරෝකතන මත තමයි අපි කතා කරන්නේ. ඒ වගේම ඉදිරි එක කියන්නේ මේ ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගට් එකෙන් අපි අදහස් කරන්නේ උද්දමන අපේක්ෂා සම්බන්ධ. මේ අපේක්ෂා තමයි මොඩල් එකෙන් අපි ගන්න. එහෙනම් ඒකයි අපි කියන්නේ ඉදිරි දැක්මක් සහිතව ඒ පාලනය වන මුදල් ප්‍රතිපත්ති ක්‍රමවේදයක් කියලා. ඊළඟට ගත්තහම මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ක්‍රියාත්මක කරන්න අපිට ස්වාධීනත්වයක් තියෙන සහ විශ්වාසනීයත්වයක් තියෙන මහ බැංකු ක්‍රමවේදයක් අවශ්‍යයි. එහෙනම් අපි දාමු ඊළඟ එකට
මොකද්ද මේ සඳහා කියලා යටින් යට ලිව්වත් කමක් නැහැ. ස්වාධීනත්වය හා විශ්වාසනීයත්වය මත පදනම් වූ ස්වාධීනත්වය හා විශ්වාසනීයත්වය මත පදනම් වූ මහ බැංකු ක්‍රමවේදයක් තිබීම. මහ බැංකු ක්‍රමවේදයක් තිබීම. එතකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති අර මට මෙතනදී මතක් වෙනවා අර උගන්ඩාවේ හිටපු ඒ ජනාධිපතිවරයාගේ මට එකපාර නමෙන් නෑ ජනාධිපති ඉඩි අමීන් කියන ෆිල්ම් එක ඔයාලා බැලුවොත් ඒක තැනක තියෙනවා ඉඩි අමීන්ගේ ෆිල්ම් එකේ මහ බැංකුවට එනවා මේ මොනවද ඉඩි අමීන් ඇවිල්ලා මොකද්ද කරන්නේ මහ බැංකුවට ඉස්සරහල් විශාල කාර්යයක් නවත්තනවා සිකියුරිටිලා 10ක් විතර එක්ක මේ හයියෙන් කියන්නේ වේගෙන් අඩි තබමින් මහ බැංකුවට යනවා. ඊට පස්සේ ඇතුළට ගියාම අධිපතිවරයා නිකන් අර අපි කියන්නේ විකිෂිප්ත වෙනවාද කියලා පුදුමයටපත් වෙනවා. මේ මොකක්ද එතනද කියනවා මේ his excellency you කියලා අහනවා. ඊට පස්සේ අරයක් කෑ ගහලා බනිනවා මේ මනුස්සයාට මට මේ ඩොලර් ඕන කියලා. ඩොලර් ඕන කියන්නේ සිම්බාබ්වේ නෙමෙයි මං කිව්වේ. ඉඩි අමීන්ගේ රටේ ඒ රටේ ඒවා කරන්න ඒ මුදල් ඕන කියලා. ඊට පස්සේ අධිපතිවරයා පැහැදිලි කරන්න යනවා මුදල් එහෙම මේවා කරන්න බෑ ඩොලර් එහෙම print කරන්නත් බෑ මේ ක්‍රමවේදයක් තියෙනවා කියද්දිම එයාගේ මේ අදිනවා මේ කොලර් එකෙන් ඇදලා කියනවා මට ඕවයින් වැඩක් නෑ මට ඕන මුදල් කියලා. ඊට පස්සේ තව මිනිහට කියනවා යනකොට තුවක්කුව පෙන්නලා අනිත් අයට කියනවා මූව එළියට ඇදලා ගන්න කියලා. ඒ මනුස්සයා වැදගෙන යනවා. ඊට පස්සේ එතන පියන් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ පියන්ට කියනවා ඉඩි අමීන් මේ ඔයාගේ නම මොකක්ද කියලා තර්ජනය කළා. අපම මිනිහාගේ නම කිව්ව ගමන් you are the governor of this central bank කියලා ඔයා තමයි අද ඉඳන් අධිපතිවරයා මේ මට ඕන මුදල් කියලා. ඒතර අර මිනිහා කියන කොච්චරද ඕන සර් මම ඔක්කොම මුදල් අච්චු ගන්නවා කියලා. හරි. එතකොට අන්න ඒ වගේ තත්ත්වයක්. එතකොට ගත්තාම ඒ වගේ රටවල් වල කියන්නේ ඉඩි අමීන් ඒ ෆිල්ම් එකේ තියෙන කොටසක් හරි ලස්සනයි ඒ ෆිල්ම් එක. අපිට යථාර්ථය දැනගන්න පුළුවන්. ඒකට ඒ වගේ දේවල් එක බලනකොට දැන් කවදාවත් අප්‍රිකානු ගොඩාක් රටවල් දියුණුවට පත් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ මහ බැංකුවේ ස්වාධීනත්වයක් නැහැ. මහ බැංකුව. ශ්‍රී ලංකාවේ ඒ වගේ රටවල් වල යම් ප්‍රගතියක් ලැබලා තියෙනවා. ඒ වගේ තත්ත්ව අප්‍රිකානු රටවල් වල වගේ තත්ත්වයක් නැහැ. දැන් ඒක වෙනද දැන් නවසීලන්තේ ගත්තොත් දියුණු රටවල් ගත්තොත් ඉහළ ස්වාධීනත්වයට ඒ වගේ මේ රටවල් වල ඉතා ඉහළ ආර්ථික වර්ධන වේගයක් තියෙනවා ඉතා ඉහළ දියුණු රටවල් තියෙනවා. ඒකයි මෙතනදී අදහස් කරන්නේ. දැන් අපි කියව ස්වාධීනත්වය හා විශ්වාසනීයත්වය. ඒ කියන්නේ මහ බැංකුව කියන එක හැමෝම මේ හැම රාජ්‍යය ආර්ථික ඒ තීරණ ගන්න හැමෝම විශ්වාස කරනවා. ඒකයි මෙතනින් අදහස් කරන්නේ. දෙක ගත්තාම කාර්යක්ෂම හා ඵලදායී ලෙස අපේක්ෂා මත පදනම් වූ මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක. අපේක්ෂා හැම වෙලාවෙම බලන්නේ ඉදිරිය. හරි. දැන් තුන්වෙනි එක තමයි ඒක තියෙන මේ සඳහා කියලා අපි කියපු එකේ ෆිස්කල් ප්‍රතිපත්තියෙහි සහාය ප්‍රතිපත්තියෙහි සහාය. ඔන්න ඒකට ලියන්න පුළුවන් වරහන් ඇතුලේ මහ බැංකු අරමුදල් මගින් අයවැය හිඟය මූල්‍යනය කිරීම වැළැක්වෙන පරිදි කියලා වරහන්. ඒකට මේ ඕම ටික මම මේ කියන්නේ මේ උත්තරයට එන්න කියන එක නෙමෙයි මේ ලක්ෂණ වලින් ඕන එකක් ඔයාලා පහක් ලිව්වනම් හරි. ඊළඟට කියන්න පුළුවන් අපිට තුන්වෙනි කරුණ විදියට නේද? මුදල් ප්‍රතිපත්ති උපකරණ අතුරින්
මුදල් ප්‍රතිපත්ති උපකරණ අතුරින් වෙළඳපොළට වඩාත් හිතකර ලෙස ක්‍රියාත්මක වන වෙළඳපොළට වඩාත් හිතකර ලෙස ක්‍රියාත්මක වන මොනවද වෙළඳපොළට වඩාත් හිතකර ලෙස ක්‍රියාත්මක වන මුදල් ප්‍රතිපත්ති උපකරණ දෙකක් කියන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සහ ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ විවට වෙළඳපොළ කටයුතු විවට වෙළඳපොළ කටයුතු තුලින් ආර්ථික තත්ත්වයනට බලපෑම් කිරීම ආර්ථික තත්ත්වයනට බලපෑම් කිරීම ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද අපි හිතුවොත් එහෙම දැන් අපි මැදි කාලීනව ෆික්ස් කරන් ඉන්න 4.6යි අතර තියෙන අනුපාතිකය අපි හිතමු 6ට වැඩි වුණා එක්කෝ 4ට වඩා අඩු වුණා එහෙම වෙලාවක ඒක ඇඩ්ජස්ට් කරගන්න අපි භාවිතා කරන්නේ මුදල් ප්‍රතිපත්ති උපකරණ තුලින් වෙළඳපොළට වඩාත් හිතකර මුදල් ප්‍රතිපත්ති උපකරණ. ඒතර මේ දෙකෙන් දෙක ගත්තාම විවට වෙළඳපොළ කටයුතු සහ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියන මුදල් ප්‍රතිපත්ති උපකරණ දෙක තමයි වඩාත් හොඳම මුදල් ප්‍රතිපත්ති උපකරණ විදිහට අපි ගන්න. ඒ තුලින් ඇඩ්ජස්ට් කරන එකයි මෙතනදී කරන්නේ. හරි. ඊළඟට ගත්තාම අපිට ගන්න පුළුවන් මේකෙදී අපිට දකින්න පුළුවන් දේ තමයි දැන් මේ විදිහට විවට වෙළඳපොළ කටයුතු ප්‍රතිපත්ති පොලී අනුපාතික තුලින් බලපෑම් කරන්නේ මොනවටද? ණය ගලා යාම. ප්‍රතිපත්ති පොලී අනුපාතික තුලින් කොහොමද ණය ගලා යාම වලට බලපෑම් කරන්නේ? ඔයගොල්ලෝ දන්නවා. ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් වුණු ගමන් මොනකද්ද වෙන්නේ? කෙටි කාලීන පොලී අනුපාතික වෙනස් වෙනවා. යම් කාල පමාවකට යටත් අනෙකුත් පොලී අනුපාතික වෙනස් වෙනවා. ඒ අනුව අපිට පුළුවන් ප්‍රතිපත්ති පොලී අනුපාතික තුලින් ණය ගලා යාම පාලනය කරන්න. විවට වෙළඳපොළ කටයුතු තුලින් ණය ගලා යාම පාලනය කරන්න. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඒක ගන්න. හරි. එහෙනම් අපි දාමු මේ විදිහට ප්‍රධානතම විචල්‍යයන් ලෙස මුදල් සමස්තයන් හා වාණිජ්‍ය බැංකු වෙතින් පුද්ගලික අංශය වෙත ගලා යන ණය කළමනාකරණය වෙත වැඩි අවධානයක් යොමු කරයි. ඊළඟට අපිට කියන්න පුළුවන් අර මොඩලයන් ගැන. ආර්ථික මොඩලයන් පදනම් කර ගනිමින්. ඒ මොඩලයන් වලට මම කිව්වා FPAS කියලා Forecasting and Policy Analysis System කියලා. ඒකම අවශ්‍ය නැහැ. නමුත් ඔයාලට දාන්න පුළුවන් වඩා හොඳයි. ආර්ථික මොඩලයන් කියලා වරහන් ඇතුලේ දාන්න FPAS. හරි ආර්ථික මොඩලයන් පදනම් කර ගනිමින් සාර්ව ආර්ථික විචල්‍යවල හැසිරීම පුරෝකථනය කරනවා කියලා අපිට කියන්න. ඊළඟට බලන්න මේකෙදී අපි කිව්වා අර තව එකක් නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක. ඒ තුලින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපනයන තරගකාරීත්වයේ ඉහළ දැන්වීමත් අපේ රට වෙත විදේශ විනිමය ගලා ඒම වර්ධනය කරනවා. එහෙනම් අපි නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. එතකොට මම හිතන්නේ අපි කවුරුන් කීයක් වගේ ලියාගත්තද?
6යි. 6ක්. අහිනම් තියෙනවනේ. දැන් ඔයාලට ඕනම ප්‍රශ්නයකට නම්‍යශීලී උද්දමන ඉලක්කකරණේ ලක්ෂණ වගේ අහුවොත් ඕක මතක තියාගන්න. එතකොට දැන් මේකේ අහුවෙත් ඔව් ප්‍රධාන ලක්ෂණ කවරේද කියලා. ඕවයින් අපි ටිකක් ඔය කොහොම කරුණු ටික නෙමෙයි. ඔයාලා තියෙන කරුණු උනත් අඩු වෙන්න පුළුවන්. නමුත් ඔයාලට කරුණු 5ක් දැන් ලියන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකයි මම මේ උද්දමන ඉලක්ක කරන ප්‍රශ්නය අරගෙන සාකච්ඡා කරන්න හිතුවේ. හරි. එහෙනම් ඊළඟට ගත්තොත් ඒකේ ප්‍රශ්න තියෙනවද කාට හරි ප්‍රශ්න තියෙනවද? එහෙනම් අපි ගත්තොත් ශ්‍රී ලංකා මහ බැංකුව 2016 වසරේ සිට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතික ඉහළ නැංවීම සහ ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ නැංවීම තුළින් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරා. දැන් තියෙන නම් ලිහිල් කරන එක. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරෙහි සඵලදායී බව මැන බැලීමට යොදාගත හැකි ප්‍රධාන සාර්ව ආර්ථික විචල්‍යවල ප්‍රතිචාර කවරාකාර විය හැකිද? ඒ කියන්නේ දැන් මේ දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරා. එහෙනම් ඒක මේ සාර්ව ආර්ථික විචල්්‍ය මේ සාර්ව ආර්ථිකය කියලා කියන්නේ මොකද්ද? සමස්ත ආර්ථිකය. ඒ තුල තියෙන දත්තවල වලින් මොනව නිරූපණය කරයි? එහෙනම් SRR වැඩි කරලා ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ නැංගුවා නම් අනිවාර්යෙන් මේ දෙකෙන් වෙන්නේ මොකද්ද? බලන්න කාට හරි කියන්න පුළුවන්ද මේ දෙකෙන් වෙන්නේ මොකක්ද? බලන්න ස්ටෙප්ස් බයි ස්ටෙප්ස් කිව්වත් කමක් නැහැ. බලන්න කියන්නේ ඒක නිකන් මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණේවත් නෙමෙයි මුදල් ප්‍රතිපත්ති උපකරණ ගැන කියන එක. දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් අනුගමනය කෙරුවා නම් සාර්ව ආර්ථික දර්ශකවල මේක කොහොමද නිරූපණය වෙන්නේ කියන එකයි අහන්නේ. උද්දමනය අඩු වෙනවා. ඔව් උද්දමනය අඩු වෙනවා. අපි ඒක හරියටම හරි උත්තරේ. නමුත් අපි මේ වගේ උත්තරයකදී අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන මොකේටද? ලකුණු 5 ගන්න. එහෙම වෙනකොට වඩා හොඳ අපි ස්ටෙප් බයි ස්ටෙප් කියන එක. දැන් එහෙනම් අපිට ඔන්න දැන් මේ වගේ එක තමුන්ගේ තියෙන ශෛලීන් තියෙනවා. එතකොට ඒක ගත්තාම පොදුවේ ගත්තොත් දැන් මේක කියනවා SRR ඉහළ නැංවීමෙන් මොකද්ද වෙන්නේ? SRR ඉහළ නැංවුවොත් හිතන්න SRR ඉහළ නම් එතකොට SRR ඉහළ දානවා කියන්නේ තැන්පත්කරුවෝ වාණිජ බැංකුවල මුදල් තැන්පත් කරනකොට ඒකෙන් යම් ප්‍රතිශතයක් මහ බැංකුවේ දානවා. ඒක වැඩි කෙරුවා කියන්නේ දැන් ණයට දෙන්න තියෙන මුදල් වල මොකද්ද වෙන්නේ? අඩුවක් වෙනවා. එහෙනම් SRR වැඩි කරලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මහ බැංකුව? ණය මැවීම අඩු කරා. අන්න ඒක. මේ උත්තරේ නිකන් විග්‍රහ කරනකොට මේ ප්‍රශ්නේ විග්‍රහ කරනකොට ඒක. ඊළඟට ප්‍රතිපත්ති පොලි අනුපාතිකත් ඉහළ නැංගුවල්. එහෙනම් ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ නැංගපු ගමන් මොකද්ද වෙන්නේ? ක්ෂණිකව වෙන්නේ. ක්ෂණිකව වෙන්නේ මොකද්ද? කෙටිකා කියන්නේ AWCMR ඇතුළු කෙටිකාලීන පොලි අනුපාතික ක්ෂණිකව ඉහළ යනවා. යම් කාල පමාවකට යන යටත්ව අනෙකුත් සියලුම පොලි අනුපාතික ව්‍යුහයනුත් ඉහළට යනවා. දැන් මේකේ ප්‍රතිඵලය මොකද්ද? ණය ගන්න එක අඩු කරනවා. ණය ගන්න එක අඩු වෙන එක. ණය ගන්න එක අඩු වුණොත් මොකද්ද වෙන්නේ? ඒක පාරිභෝජන ණය වෙන්න පුළුවන්, ආයෝජන ණය වෙන්න පුළුවන්.
එක පැත්තකින් පාරිභෝජන ණය ගන්න එක අඩු කෙරුවොත් ඉල්ලුම මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වෙනවා. අනිත් පැත්තෙන් ආයෝජකයෝ ණය අරගෙන තමන්ගේ කර්මාන්ත පුළුල් කිරීම අලුත් කර්මාන්ත ශාලා දාන එක අඩු වෙනවා නම් සේවා නියුක්තිය කියන එකත් අඩු වෙනවා. එහෙනම් මිනිසුන්ගේ ආදායනුත් අඩු වෙනවා. මේ දෙකේම ප්‍රතිඵලය මොකද්ද? සමහර ඉල්ලුම අඩු වෙනවා. සමහර ඉල්ලුම අඩු වුණොත් අනිවාර්යෙන් අර ඔයා කියපු උත්තරේ සාමාන්‍ය මිල මට්ටම පහළ යනවා. ඒ කියන්නේ උද්දමනය අඩු වෙනවා. නමුත් ඒකම මොකද්ද වෙන්නේ? අනිත් පැත්තෙන් මේ ණය අනුපාතික ණය පොලි අනුපාතික වැඩි වුණු නිසා ආයෝජකයෝ අධර්මත් වීමෙන් මොකද්ද වෙන්නේ? අපේ ආර්ථික වර්ධනය සහ නිමවුම් මට්ටම කියන එක අඩු වෙන්න පුළුවන්. ඔන්න ඔය විග්‍රහය ඔයාලා කරන්න ඕන. හරිද? ඒක කරන්න ඔව් කියන්න. මේ අර සමහර ඉල්ලුම කියලා කියමු පොඩ්ඩක් මොකක්ද කියලා. සමහර ඉල්ලුම කියලා කියන්නේ අපි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කියන එක. ඇග්‍රිගේට් ඩිමාන්ඩ් කියන එකෙන් අපි අදහස් කරන්නේ මොකද්ද? මුළු ආර්ථිකයේම ඉන්න සියලුම දෙනා කරනු ලබන ඉල්ලුම. තේරුණාද? හරි සර්. ඔව් හරි. මම ඒක පැහැදිලි කරන්නම් graph එකකනුත්. ඔයාලට මම මේක ඇඳලා තියෙනවා. නමුත් දැන් ආයෙ මේ ප්‍රශ්න එක කතා කරද්දි ඔයාලට තේරෙයි. ඔන්න දැන් අපි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරා. හරි. මං කිව්වා ඔන්න ණය අරමුදල් වෙළඳපොළ කියලා දාමන් ඇන්න. මොකක්ද? ණය අරමුදල් වෙළඳපොළ. ඒකේ පොලි අනුපාතික මුදල් තියෙනවා. එහෙනම් අපි ගත්තොත් ඔන්න මුදල් සැපයුම. ඉල්ලුම තියෙන කොටස් මේ D. හරි. එතකොට ඔන්න ඔය සමහර ඉල්ලුම තියෙන වෙළඳපොළ, මූර්ත වෙළඳපොළ, භාණ්ඩ හා සේවා වෙළඳපොළ, ඔන්න මූර්ත වෙළඳපොළ. P කියන්නේ මිල මට්ටම, මෙතන Q ප්‍රමාණය. එහෙනම් මේකෙත් ඔන්න තිබුණා මේක ඇග්‍රිගේට් ඩිමාන්ඩ් සියලුම දෙනා කරන ලබන ඉල්ලුම, මෙන්න සියලුම දෙනා කරනු ලබන සැපය. ඒ අනුව අපේ පොදු මිල මට්ටම තීරණය වෙලා තිබුණා P1. දැන් මොකද්ද කරේ? මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරා. ඒ කියන්නේ SRR වැඩි කරා, ප්‍රතිපත්ති පොලි අනුපාතිකත් වැඩි කරා. එහෙනම් අපේ ණය දීම අඩු වෙලා ඔන්න අපේ මුදල් සැපයුම් වක්‍රය S1 දක්වා වමට විතන් වෙනවා. හරි. ඔන්න මේ ඉස්සල්ලා තිබුණු පොලිය දැන් මේ පොලි අනුපාතික වැඩි. දැන් මොකද වෙන්නේ? මේ විදිහට මුදල් සැපයුම අඩුවීම නිසා ඔන්න අපේ ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකත් අඩු වුණා AD1 දක්වා වමට විතන් වුණා. අන්න ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක අඩු. දැන් මොකද උනේ? අපේ පොදු මිල මට්ටම අඩු වුණා P1 දක්වා. එහෙනම් සාර ආර්ථිකය තුල අපිට දකින්න පුළුවන් ඔය විදිහට මේ වගේ SRR වැඩි කරලා පොලි අනුපාතික ප්‍රතිපත්ති පොලි අනුපාතික වැඩි කෙරුවොත් වෙළඳපොළ පොලි අනුපාතික වැඩි වෙනවා. හරි. ඊළඟට වෙළඳපොළේ මුදල් සැපයුම අඩු වෙනවා. ඊළඟට මේ සමහර ඉල්ලුම අඩු වෙනවා. පොදු මිල මට්ටම් අඩු වෙනවා. නමුත් අනිත් පැත්තෙන් වෙන්නේ ණය ගලා යාම අඩුවීම නිසා ආයෝජන අධාරමත් වෙලා අපේ නිමවුම් මට්ටම හා සේවා නියුක්තිය කියන එක අඩු වෙනවා. ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. ඒක කොහොම සාර ආර්ථික දර්ශන. හරි. දැන් මම හිතන්නේ මේ වගේ උත්තරයක් ඔයාලට හදන්න පුළුවන්. පුළුවන් නේද? ඒකේ නොතේරුණු තැන් තියෙනවද?
ඒකට උත්තරයක් හදන්න එහෙනම් හදන්න ඔයාලට පුළුවන්. හරි. ඒකට ඔක්කොම දේවල් සාර්ව ආර්ථික තත්ත්වයන්නේ තියෙනවා. මේ වගේ උත්තර හදන්න. එතකොට තමයි අපිට ලියන්න ඒ හැකියාව ලැබෙන්නේ. තමුන්ම ලිව්වොත්. එතකොට මේකේ ඉතා සුළු කරුණක් තියෙනවා. මේ ප්‍රශ්නේ හරි ලේසි ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ. හරි. එහෙනම් ඊළඟට ගත්තොත් අයහපත් කාලගුණික තත්ත්වයෙහි බලපෑම තුලින් ආහාර මිල ගණන් ඉහළ යෑම වැනි සැපයුම් අංශයේ කම්පන නිසා ඇතිවන උද්ධමන මැඩ පැවැත්වීමෙහිලා මුදල් ප්‍රතිපත්තිය අසමත් වේ. මොනවද? අයහපත් කාලගුණ තත්ත්වයෙහි බලපෑම තුලින් ආහාර මිල ගණන් ඉහළ යෑම වැනි සැපයුම් අංශයේ කම්පන නිසා ඇතිවන උද්ධමන මැඩ පැවැත්වීමට මුදල් ප්‍රතිපත්තිය අසමත් වේ. මේ ප්‍රකාශය සමග ඔබ එකඟ වෙනවද? පිළිතුර පැහැදිලි කරන්න. එකඟ වෙනවද නැද්ද? එකඟ වෙනවද නැද්ද? බලන්න කියන්නේ එකඟ වෙනවද නැද්ද? කෙටි පිළිතුරක්. එකඟයි. එකඟයි. හරි. හරි එකඟයි. නිකන් පුළුවන්ද නිකමට කියන්න පැහැදිලි කරන්න යන්තම්? පැහැදිලි කරන්න බලන්න. උත්සාහයක් ගන්න වැරදුනාට කමක් නැහැ. අයහපත් කාලගුණය හැමෝටම වගේ බලපාන නිසා මේ නිෂ්පාදන පහළ වයින්. ඔව්. නිසා සැපම පහළ යන නිසා උද්ධමනයක් ඇති වෙයි කියලා. ඔව්. මෙහෙම මම ගන්නම් මේකට ප්‍රවේශයක් විදිහට අපි උද්ධමනය ගැන කතා කරනකොට ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය සහ පිරිවැයෙන් තල්ලුණු උද්ධමනය කියලා කොටස් දෙකක් තියෙනවා. ඔයා කියපු විදිහට හරි මොකද්ද පිරිවැයෙන් තල්ලුණු උද්ධමනය තමයි අයහපත් කාලගුණික තත්වයන්ට අයත්. එන අයහපත් කාලගුණික තත්වය නිසා සැපයුම අඩු වෙලා සැපයුම අඩුවීම නිසා මිල ඉහළ ගිහින් තියෙනවා. කියන්නේ සීමිත භාණ්ඩ ප්‍රමාණයකට අසීමිතව ඉල්ලනවානේ. දැන් අපේ රටේ ගත්තාම කහ කාලගුණික එකක් නෙමෙයි. නමුත් COVID-19 හින්දා හරි කහ කියන්නේ මේ සාමාන්‍යයෙන් දැන් අර කුඩු මට්ටමටම කොහේ හරි වැඩිපුර ගෙනිච්චොත් අල්ලන භාණ්ඩයක් බවට පත් වෙලා පත්තරේ දකින්න. නේ? එහෙනම් ඒ ඇයි ඉල්ලුම වැඩි. නමුත් තව මාස 6-7කින් ඕක නැතුව යයි. මොකද දැන් හැමෝම මිනිස්සු කහයිට ඕලා තියෙනවා. එතකොට සැපයුම එද්දි හරියයි. සැපයුම අඩු වුණොත් මොකද්ද වෙන්නේ? මිල ඉහළ යනවා. එහෙනම් මේ විදිහට ඉහළ යෑම මුදල් ප්‍රතිපත්තිය පාලනය කරන්න පුළුවන්ද කියලායි අහන්නේ. අනිත් එක තමයි ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය. ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනය කියලා කියන්නේ මොකද්ද? මුදල් සැපයුම වැඩිවීම නිසා ඇතිවන උද්ධමනය. අපි මේක ගත්තොත් එහෙම S වක්‍රය දකුණට විකරන්න වුණා නම් මොකද්ද වෙන්නේ? අපි ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එකත් අර පැත්තට යනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් මෙතන තිබුණා කියලා. මෙතන S තිබුණා. හරි. එහෙනම් මේ දක්වා ඔන්න මේ S තිබිලා S1 දක්වා මුදල් සැපයීම වැඩි වුණා. එහෙනම් දැන් උනේ මොකද්ද? මේ ඉස්සල්ලා තිබුණු එකට AD දැන් AD1 කියලා ඔන්න මේ දකුණට මේ වැඩි වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? අපි මිල ඉහළ. එහෙනම් මුදල් සැපයීමේ වැඩිවීමක් කියන්නේ මොකද්ද? හැම වෙලාවෙම සමහර ඉල්ලුමේ ඉහළ සමහර ඉල්ලුම ඉහළ ගිහිල්ලා මිල මට්ටම ඉහළ යන තත්ත්වයක්. නමුත් අයහපත් කාලගුණ තත්ත්වයන් යටතේ සැපයුම් සාධකවල හේතුවක් නිසා උද්ධමනයක් ඇති වෙනවා නම් ඒක පිරිවැයෙන් තල්ලුණු උද්ධමනය. එහෙනම් මේ සමහර ඉල්ලුමෙන් වැඩිවීම නිසා
මේ උද්දමනේ ඇති වෙනවා නම් අපි කියන්නේ මොකක් කියලාද? ඉල්ලුමෙන් ඇදුණු උද්දම. එහෙනම් මුදල් ප්‍රතිපත්තියෙන් මොනවද කරන්නේ? මුදල් සැපයුම පාලනය කරන එක. මේ විදිහට අත ගන්න මුදල් සැපයුම පාලනය කරන. එහෙනම් මුදල් සැපයුම අඩු වැඩි කිරීම තුළින් උද්දමනය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මොකේද? කියන්නේ මුදල් සැපයුම අඩු වැඩි කිරීම තුළින් අපිට මිල මට්ටම පාලනය කරන්නේ මොකකින්ද? ඉල්ලුමින් ඇදුණු උද්දමනය පමණයි. පිරිවැයෙන් තල්ලුණු උද්දමනය පාලනය කරන්න මුදල් ප්‍රතිපත්තියට බෑ. නමුත් ඉල්ලුමින් ඇදුණු උද්දමනය පාලනය කරන්න මුදල් ප්‍රතිපත්තියට පුළුවන්. හේතුව මොකක්ද? හේතුව තමයි අපි මුදල් වලට මුදල් පාලනය කරන. ඒ කියන්නේ අපි ප්‍රතිපත්ති පොලී අනුපාතික විවට වෙළඳපොළ කටයුතු SRR ඒ හැම දෙයකින්ම අපි පාලනය කරන්නේ ඉල්ලුම්. මුදල් සැපයීම පාලනය කරලා සමහර ඉල්ලුම්. එහෙනම් සමහර ඉල්ලුම පාලනය කරන්න පුළුවන් වෙන්නේ මුදල් ප්‍රතිපත්ති. එහෙනම් දැන් අපි මේක බැලුවොත් අයහපත් කාලගුණික තත්ත්වයන් බලපෑම් තුලින් ආහාර මිල ගණන් ඉහළ යෑම වැනි සැපයුම් අංශයේ කම්පන නිසා ඇතිවන උද්දමනයේ මැඩ පැවැත්මීලා මුදල් ප්‍රතිපත්තිය අසපත්තිය. ඒ කියන්නේ ඒකට හේතුව මොකද්ද? මුදල් ප්‍රතිපත්තිය තුළින් පාලනය කරන්න පුළුවන් වෙන්නේ මුදල් සැපයුම. මුදල් සැපයුම පාලනය කෙරුවොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මොකද්ද? සමහර ඉල්ලුමට බලපෑම. සමහර ඉල්ලුමට බලපෑම් කිරීම තුළින් තමයි අපි මිල පාලනය කරන්නේ. එහෙනම් සමහර ඉල්ලුම ඇති වෙන්නේ මුදල් නිසා. ඒ කියන්නේ ඉල්ලුමෙන් ඇතුණු උද්දමනය නිසා. ඊට කෙටි පිළිතුර වෙන්නේ මුදල් ප්‍රතිපත්තිය තුළින් පාලනය වන්නේ මුදල් ප්‍රතිපත්තිය තුළින් පාලනය වන්නේ මුදලේ පිරිවැය හා ප්‍රමාණය වේ. ඒ තුළින් ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය පමණක් පාලනය කළ හැකියි. ඉල්ලුමෙන් ඇදුණු උද්දමනය පමණක් පාලනය කළ හැකියි. නමුත් සැපයුම් සාධක වෙනස් වීම හෝ අයහපත් කාලගුණික තත්ත්වයන්හි බලපෑම නිසා ඇතිවන සැපයුම පහළ යෑම නිසා ඇතිවන උද්දමනය පාලනය කිරීමට මුදල් ප්‍රතිපත්තිය තුළින් කළ නොහැකි වේ. ඒකේ ගැටලු තියෙනවද? ඒකේ ගැටලු තියෙනවද? එහෙනම් මම හිතනවා මේ ප්‍රශ්නය ඔයගොල්ලෝ නැවත දෙපාරක් විතර ලියන්න. එතකොට මේක හොඳටම එනවා. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ අපිට අද කරන්න බැහැ වෙලාව ගිහිල්ලා. නමුත් ඔයාලා බලන් ඉන්න මේ හතරවෙනි ප්‍රශ්නය. මේකේ කියනවා මුදල් නීති පන්තිෙහි සඳහන් අරමුණු ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විටින් විට විවිධ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරයි. පහත සඳහන් එක් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයෙහි ස්වභාවය සහ මුදල් වෙළඳපොළ ඇතුළුව සමස්ත ආර්ථිකය මත එම ක්‍රියාමාර්ග විසින් ඇති කරනු ලබන ඍජු බලපෑම හඳුනාගෙන පැහැදිලි කරන්න. එහෙනම් ඒකේ ස්වභාවය කියනවා ඊට පස්සේ බලපෑම කියනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ ඉහළ දාන්න. ඒ කියන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ ස්වභාවය. ඒ කියන්නේ පොලි අනුපාතික කොරිඩෝවේ ඉහළ සීමාව. ඒක ඉහළ දානවා කියන්නේ මේ ඒක ඉහළ දාන පොලි අනුපාතික කොරිඩෝවේ පහළ සීමාව තැන්පතුනේ. එතකොට ඒක ඉහළ දානවා කියන්නේ බැංකුව වලට තමන්ගේ මුදල් ඩිපොසිට් කරන්න පුළුවන්
කරන්න ධෛර්යමත් කරනවා. එතකොට එහෙනම් ණය දීම වෙනුවට මහා බැංකුවේ ගෙනල්ලා මුදල් දැමීමක් වෙන්නේ. අන්න එහෙම පොඩ්ඩක් ඒ ගැන හිතලා ඉස්සලා ගන්න. අපි අනිත් දවසේ කතා කරමු. එතකොට ඒකයි ඉතිරි ප්‍රශ්න වලයි මේකේ තියෙන. එහෙනම් හොඳට දැන් බලා ගන්න තමුන්ගේ ලිවීමේ හැකියාවල් වර්ධනය කරගන්න. එහෙනම් thank you මම අද ක්ලාස් එක නවත්තනවා. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් දැන් උනත් අහන්න පුළුවන්. මොනවා හරි ඒ වගේ ගැටලු තත්ත්වයන් තියෙනවා නම්. ගැටලු තත්ත්වයන් තියෙනවද? අහන්න. නෑ සර් අදට නම් නෑ. අදට නෑ. right. එන අනිත් දවසේ ඒ ප්‍රශ්නත් බලාගෙන ඉන්න. දැන් මේ කාලෙදී තියෙන වගේ ප්‍රශ්න කරලා අපි අපේ විභාගයට සූදානම් වෙීම කරන්න ඕන.